සියලු දෙනාටම පුතේ ආයුබෝවන්. ඔව් අද මම මේ බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔයාලගෙන් ජ්‍යාමිතිය පාඩමක් කරන්න ළමයි පොඩි ඉල්ලීමක් කරා ජ්‍යාමිතිය පාඩමක් කරන්න කියලා. විශේෂයෙන්ම අද මම මේ සියලුම පාසල් වලට අර විදුහල්පති ගෲප් එකට මේක දැම්මේ නැහැ ලින්ක් එක. ඒ වෙනම කතා කරලා ඉල්ලපු විදුහල්පතිවරුන්ට විතරයි යවුවේ. ඊට අමතරව මම මගේ ගෲප් එකට දාලා තියෙනවා. සම්බන්ධ වෙන කට්ටිය සම්බන්ධ වෙයි. අපේ කාල වේලා යන හින්දා අපි පටන් ගමු. මාතෘකාව ලියා ගන්න පුතේ වෘත්ත චතුරස්‍ර 21 වෙනි පාඩම. වෘත්ත චතුරස්‍ර දීර්ඝ පාඩමක්. මේ පාඩමෙන් අනිවාර්යයෙන්ම විභාගයට කෙටි පේපර් එකකට ගණන් එනවා. ඒ වගේම රචනා පේපර් එකකට ගණනක් එනවා. හොඳට අහගන්න ඕනේ ජ්‍යාමිතිය මුල් ටිකක් ලේසි වෙන්න පුළුවන්. හැබැයි අවසාන වෙනකොට මේ පාඩම ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න වෙනවා. ටිකක් හොඳට අහගෙන ඉන්නත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ චතුරස්‍රයක්. මම නිකන් චතුරස්‍රයක් අඳින්නම්කෝ. මොන චතුරස්‍රයක් කියන්නද? මේ චතුරස්‍රය අපි ගත්තොත් මෙන්න මේ ශීර්ෂ හතරක් තියෙනවා. මේ චතුරස්‍රයේ ශීර්ෂ කීයක් තියෙනවද? හතරක් තියෙනවා. අපි ගත්තොත් මේක A B C කියලා මෙන්න A B C D මේ වෘත්තයක් ගත්තොත් මෙන්න මේ වෘත්තය මත මේ තියෙන්නේ වෘත්ත මේ මම රේඛාව ඇදලා තියෙන්නේ මේ රේඛාව කියන්නේ වෘත්තය. මේ රේඛාව කියන්නේ වෘත්තය. අපි මේ වගේ වෘත්තය මත ලක්ෂ 4ක් ලකුණු කරොත් එහෙම. මොන වෘත්තය මත මම ලක්ෂ 4ක් ලකුණු කරා. මෙතනට අපි දාමු A කියලා දාමු B කියලා දාමු C කියලා දාමු D කියලා දාමු. දැන් මෙන්න මේ චතුරස්‍රයේ හොඳට බලා ගන්න මේ ශීර්ෂ හතරම මෙන්න මේ ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටන්නේ. මේ ශීර්ෂ හතරම කොහෙද පිහිටන්නේ? වෘත්තය මත. එතකොට මෙන්න මේ වෘත්තය මත ශීර්ෂ හතරම පිහිටනවා නම් මේ චතුරාශ්‍රය මේ බලන්නකො මේ ශීර්ෂ හතර A B C D කියන ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටලා තියෙන්නේ. එහෙනම් වෘත්තය මත පිහිටලා තියෙන මෙවැනි චතුරාශ්‍රය අපි හඳුන්වනවා පුතේ වෘත්ත චතුරාශ්‍රය කියලා. මොනවද එතකොට වෘත්ත චතුරාශ්‍රයක් වෙන්න තියෙන අවශ්‍යතාවය? මේ ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටනවා. දැන් අපි ගත්තොත් මෙහෙම මේ විදිහට ගත්තොත් එහෙම ඔන්න අපි වෘත්තයක් මෙන්න මේ චතුරස්‍රයක් මේ විදිහට හඳුන්වනවා. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. මේ එක ශීර්ෂයක් වෘත්තය මත පිහිටලා නැහැ. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් මේ ශීර්ෂ හතරම පරිධිය මත, ඒ කියන්නේ වෘත්තය මත පිහිටන්න ඕනේ. දැන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඇත්තටම 11 වසරේදී අපි සාමාන්‍ය පෙළ විභාගයේදී වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් 3ක් ඉගෙන ගන්නවා. හැබැයි ගොඩක් අය කියන්නේ වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් 2යි කියලා. මම දැක්ක මේ ළඟදී YouTube channel එකක් තියෙනවා. තීකෝ කියන්නේ වෘත්ත චතුරස්‍ර දෙක චතුරස්‍ර ප්‍රමේයන් 2ක් කියන්නේ. නමුත් ඇත්තටම 3ක් අපි උගන්වනවා. දැන් ඔයාලගේ පෙළ පොතේ බලන්න 21 වෙනි පාඩමේ පිටු අංක ගත්තොත් එහෙම 63 ඉඳන් 62 ඉඳන් තියෙන වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන්නේ. ඒ වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් 3ක් තියෙනවා. අපිට ඉගෙන ගන්න. ඒකෙන් පළවෙනි ප්‍රමේය ඉස්සෙල්ලා ඉගෙනගෙන අපි අභ්‍යාස ටික කරන්න ඕනේ. දැන් ළමයින්ට මේ වෘත්ත පිළිබඳව දැනුම විභාග ප්‍රශ්නෙට ආදේශ කරගන්න බැරි එක හේතුවක් තියෙනවා. මේ ප්‍රමේය දැන් උදාහරණයක් වශයෙන් වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් 3ක් තියෙනවානේ. ඔය තුනම එක දිගටම උගන්වන ප්‍රමේයන් තුන. ඊට පස්සේ අභ්‍යාස කරන්න යනවා. එහෙම කරොත් සාමාන්‍ය පෙළ ගාන හදනකොට පොඩ්ඩක් පැටලෙනවා. ඒකට හේතුව තමයි අර තුනම කවල වෙන්නේ තියෙන්නේ. අපි එක එක ක්‍රමය ගැන හරියාකාර අවබෝධයක් අරගෙන ගාන හදන්න නම් එක් ප්‍රමේයට වෙනම තියෙන අභ්‍යාස ටික ඉස්සෙල්ලා කරලා ඉන්න ඕනේ. ඒ අභ්‍යාස ටික කරලා ඉවර වෙලා අපිට විභාග ප්‍රශ්න හදනකොට ලේසියි. දැන් අපි කිව්වොත් එහෙම ක්‍රමයන් තුනම එක සැරේ ඉගෙනගෙන අපි ගානක් හදනකොට අපිට පළවෙනි ක්‍රමයට වඩා දෙවෙනි ක්‍රමයෙන් මේ ගාන හදන්න පුළුවන් නම් අපි අතින් ඒක හැදෙනවා. සාමාන්‍ය පෙළ විභාගයක අහන්නේ මේ ආපල් ක්‍රමයෙන් මේක හදන්නේ කියලා. ඒතර අපිට ලේසි ක්‍රමයකට තමයි හදන්නේ. හැබැයි මතක තියාගන්න මේ ප්‍රමේය ගැන යථා අවබෝධයක් ලබා ගැනීමට නම් එක් ක්‍රමයෙන් තියෙන අභ්‍යාස ටික වෙනම කරන්න ඕනේ. ඒ නිසා මම ඉස්සෙල්ලම පළවෙනි ක්‍රමය මේ බලන්නකො. අපි ගත්තොත් එහෙම මේ වගේ වෘත්ත චතුරස්‍රයක් මෙන්න මේ වෘත්ත චතුරස්‍රයක අපි ගත්තොත් එහෙම මෙන්න මේ කෝණ කියන්නේ අපි සම්මුඛ කෝණ කියලා. මේ කෝණයයි සම්මුඛ කෝණ. ඒ වගේම මෙන්න මේ කෝණයයි අපි කියමු මේ කෝණය ඒත් සම්මුඛ. දැන් ගත්තොත් එහෙම මේ කෝණේ නම් කරන්නේ කොහොමද? B
AD කෝණය. මේ බලන්න BAD. මේ සීට්ස් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු අපි මෙතන දානවා. ඒ කෝණයයි ඊට සම්මුඛ කෝණය ගත්තොත් එහෙම BCD. මොකද්ද? BCD. මෙන්න මේ කෝණ දෙක එකතු කරොත් සම්මුඛ කෝණ දෙක එකතු කරොත් අංශක 180ක් වෙනවා. ඒකට අපි කියනවා වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ යුගලය මොකක්ද එකතුව දැන් වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ මොකක් වෙනවද? පරිපූර්ණකයි. එතකොට මේ දෙක ගත්තොත් එහෙම අපි ගත්තොත් මෙතන ABC කෝණය ABC කෝණයට එකතු කරොත් එහෙම මේ D කෝණය ADC කෝණය ADC කෝණය ඒත් 180යි. එහෙනම් පළවෙනි ක්‍රමය ලියා ගන්න පුතේ. පළවෙනි ක්‍රමය තියෙන ඔයලගේ අභ්‍යාස පොතේ පිටු අංක 63. පළවෙනි ක්‍රමයේ තියෙන වෘත්ත චතුරාස්‍රක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. තමන්න ලියා ගන්නකො ඔයාලා. ලියා ගන්න දැන් වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. මොන පළවෙනි ක්‍රමය. ලියාගෙන ඉවරලා මේ රූප සටහනක් ඇඳලා මේ දෙක යටින් ලියා ගන්න. මේ දෙක යටින් ලියා ගන්න. මම බෝඩ් එකේ එතන උඩින් ලියුවට ඔයාලා යටින් ලියා ගන්න. පුතාලා ලියලා ඉවරද? ලියලා ඉවරද? ලියලා ඉවරද? නෑ සර්. ලියා ගන්න. හරි. දැන් ඊට වඩා කාලෙ දෙන්න එපා. ගොඩක් වෙලා ගත්තා. දැන් බලන්න පුතේ ඔයාලගේ අභ්‍යාසෙ තියෙනවා පිටු අංක 65. බලන්න 65 කියන්නේ 21 එක අභ්‍යාසය. 21 එක අභ්‍යාසයේ දැන් ඔයාලා පුතාලා දැන් වෙලා යන හින්දා රූප සටහන අඳින්න ඕනේ නැහැ. ඒක ඒ ප්‍රශ්නාංකේ දාලා අපි උත්තර ලියා ගමු. දැන් උත්තර පොඩක් පළවෙනි ගණන් දෙක තුන පොඩි ගණන් ටිකක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේ රූප සටහන මම ඇඳ ගන්නම්. මම ඇඳගත්තොත් මේ රූප සටහන මෙතන තියෙනවා මෙතන තියෙනවා A B මෙන්න මෙතනින් C එනවා C D E F B F යා කරලා තියෙනවා. හරි. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද ඔකේ? ඔකේ අහනවා මේ පළවෙනි ප්‍රශ්නය රූපේ ඇති චතුරාස්‍ර වෘත්ත චතුරාස්‍ර සියල්ල ලියා දක්වන්න. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කමෙන් 1 මේක සියලුම වෘත්ත චතුරාස්‍ර ලියන්නලු. මොනවද තියෙන වෘත්ත චතුරාස්‍ර බලන්න පරිධිය මත ආපාදන වෙලා තියෙන මේ A B D F A B D F වෘත්ත චතුරාස්‍රය. තව එකක් මොකද්ද? B C D F බලන්න B C D F නේද? B C D F කියන වෘත්ත චතුරාස්‍රය. දෙකක්. තව එකක් කියන්න. මේ තියෙන මෙතන B අපි මේක ඕනනම් පාට කරලා පෙන්වන්න පුළුවන්. මෙතන තව එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා. එබැවින් ඒක තියෙන කොහමද? B D E F වෘත්ත චතුරාස්‍රය. හරිනේ තව තියෙනවද බලන්න.
ABDF එකයි ඊළඟට තියෙනවා BCDF එකයි ඊට අමතරව තියෙනවා තව එකක් BDF කියන BDEF කියන තව එකක් වෘත්ත චතුරස්‍ර තුනක් මට මෙතනින්දි පේනවා ඔයාලට ඊට වඩා වැඩියෙන් පේනවද බලන්න වැඩියෙන් පේනවා නම් ලියා ගන්න වෘත්ත චතුරස්‍ර තුනක් මට පේනවා ඊළඟට මේ යාම ඊට නම් කරන ලද එක් එක් වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගල ලියා දක්වන්න. දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම මෙතන ලියන්නම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එකක් මෙයානේ. දැන් මෙයාට සම්මුඛ කෝණ යුගල මොනවද? ABDF කියන මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණයයි සම්මුඛනේ. අපිට ලියන්න පුළුවන් මොකක්ද? ABD හා අනිත මොකද්ද DFA නැත්නම් AFD ඔන්න එකක් මම මේ නම් කරලා තියෙන්නේ මෙන්න මෙයයි ඔන්න දෙකයි ඒකට හරි ඊළඟට අපි අනිත් රූප සටහන ගත්තොත් එහෙම මෙන්න මේ රූප සටහන ගත්තොත් එහෙම මෙන්න මෙයා තව එකක් මෙයා ලියන්න පුළුවන් තව යුගලයක් මොන තව යුගලයක් ඕක ලියන්න පුළුවන් තව මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි ඔය චතුරාස්‍රය ඒක ලියන්නේ කොහොමද BAF හා BDF හරිනේ ඔන්න දැන් මෙන්න මෙයාට මේ චතුරාස්‍රයේ සම්මුඛ කෝණ යුගල ලියුවා සම්මුඛ කෝණ යුගල ලියුවා හරිනේ මෙයාගේ එක ලියුවා ඊළඟට අපි මේ දෙවෙනි එක කියන මෙන්න මෙයාට අදාළ එක ලියමු බලන්න දැන් ඒ කෝණය ඒක මොකද්ද BCDF ඒක මට පුළුවන් මේ විදිහට නම් කරන්න මේ එක කෝණයක් මේ කෝණයයි මොකද්ද පුතේ අනිත් එක BCD නේ මේකයි මෙන්න මේකයි එකක් මම මේ පාඩ කරපු ටික නේද මේ පාඩ කරලා තියෙන දැන් ඕනනම් මෙතන මේ අයින් කළා දාමු අපි මේක පෙන්නන්න ඕනේ ඉඳලා සමහර ළමයින් පේන්නේ නැහැ මේක අපි අර දෙක මකමු දැන් මේ ටික මකලා දාමු මේ ටික මකලා මේ ත්‍රිකෝණය මතු කරමු මේ චතුරාස්‍රය මතු කරමු මේ දින මේ චතුරාස්‍රය වෘත්ත චතුරාස්‍රය දැන් ඒක ගත්තොත් එහෙම කොහොම ඉන්නේ මෙන්න මේ කෝණයයි මේ කෝණයයි CBF අනිත් එක මොකද්ද මේකනේ අනිත් එක මොකද්ද අනිත් එක CDF මොකක්ද අනිත් එක CDF ඒකම තව තියෙනවා දෙකක් මේ බලන්න මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි ඒ චතුරාස්‍රය ඒක කොහොමද ලියන්නේ BFD හා BFD හා හොඳට බලාගෙන ඉන්න මෙන්න මේ C කෝණය කොහොමද ලියන්නේ BCD හරිනේ ඊළඟට මෙයාට අදාළ මෙන්න මේ චතුරාස්‍රයට අදාළ එක අපි ලියමු මෙතනින් මොකද ඒ චතුරාස්‍රය මම පොඩ්ඩක් මේක මකලා දාන්නම් ඒ චතුරාස්‍රය තමයි හොඳට බලා ගන්න ඒ චතුරාස්‍රය තමයි මෙන්න මේ ටික මම ඉස්සෙල්ලා පාට කරේ මෙන්න මේ චතුරාස්‍රය මේ තියෙන්නේ ඒක නැවත මෙහෙම ඇඳොත් එහෙම පොඩක් පාට වෙන්න මෙන්න මෙන්න මේ චතුරාස්‍රය. ඒක කොහොමද මෙන්න මේ කෝණයයි මෙන්න මෙතන තියෙන කෝණයක් මෙන්න මෙතන තියෙන. මේක නම් කරන්නේ කොහොමද? FBD හා FBD හා අන්තිමද DEF
DEF ඔන්න මේ කෝණ දෙක. ඒකෙම තියෙන තව කෝණ දෙක. අපි මෙයයි මෙන්න මෙයයි. ඒක කොහොමද නම් කරන්නේ? BDE BDE හා BDE හා EFB EFB හරිනේ. ඔන්න දැන් මේ වෘත්ත චතුරාස්‍ර අපි තුනක් මෙයාගේ අඳුනගත්තා. ඒ වෘත්ත චතුරාස්‍රවල සම්මුඛ කෝණ යුගල් ටික අපි අඳුනගත්තා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නය. ඒක පොඩ්ඩක් සමහර වෙලාවට ලියා ගන්න ගියා සමහරවිට හොයා ගන්නත් කම්මැලි. ඔන්න පළවෙනි ගානම කම්මැලි ගානක් තියෙන්නේ. නමුත් ඒක හරියට හොයාගන්න ඉතුරු ගණන් ටික ලේසි වෙනවා හදාගන්න මේක හොයාගන්න පුළුවන් වුණොත්. පුතාලා ලියාගත්තේ නැති ළමෙක් ඉන්නවා ටක් ගාලා ලියාගන්න. පුතාලා ලියලා ඉවරයි නේද දැන්? ලියලා ඉවරයි නේද? දැන් අපි ගත්තොත් එහෙම ඕකේ දෙවනි ගාන බලන්න දෙවනි ගාන. දෙවනි ගානේ තියෙනවා කොටස් ගොඩක්. ඒ දෙවනි ගාන හොඳට කියවන්න. දෙවනි ගානේ තියෙන්නේ පහත දී ඇති තොරතුරු උපයෝගී කරගෙන සංකේත ඇසුරෙන් දැක්වෙන එක් එක් කෝණයේ විශාලත්වය සොයන්න. පහත දැක්වෙන රූපවල O ලෙස නම් කර ඇත්තේ අදාළ වෘත්තයේ කේන්ද්‍රයයි. දැන් අපිට තියෙන මේ පළවෙනි ගාන බලන්න. මේකේ දෙවනි ගානේ පළවෙනි එක. මම මේ හදන්නේ. දෙවනි එකේ පළවෙනි එක. මේක වල රූප සටහන අඳින්න වෙලා නැත්නම් අඳින්න ඕනේ නැහැ පොත ගෙදර තියෙන හින්දා බලා ගන්න ගාන ප්‍රශ්නාංක හරියට දාගන්න. දැන් මේ ගණන් ටික හරියටම හදාගෙන ගියොත් තමයි අවසාන අමාරු ගණන් ටික හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් ලේසි ගණන් ටික හදාගන්න කම්මැලි වුණොත් එහෙම අමාරු ගණන් ටික හදාගන්න බැරි වෙනවා. මෙතන තියෙන A B C D හරිද? මේ පාඩම කරන්න දවස් දෙකක්වත් ඇයි පුතේ. ඒක ඉතින් හරියට බලාගෙන හිමීට කරමු අපි. සර් පේන්නේ නැහැ සර්. පුතාලගේ මයික් පොඩ්ඩක් ඕෆ් කරගන්න මම ගාන කියලා දෙනකම් එතකොට පේන්නේ අනික් කටියට. මෙතන තියෙන 123යි මෙතන 50යි එකසිය 23යි මෙතන 50යි මෙතන x තියෙනවා මෙතන y තියෙනවා. ඔක තමයි ගාන. දැන් අපිට හොයන්නේ x කෝණයයි y කෝණයයි හොයන්න තියෙන්නේ. මොකද හොයන්න තියෙන්නේ x කෝණයයි y කෝණයයි. දැන් අපි දන්නවා මෙන්න මේ බලන්න මේ කෝණයයි මේ කෝණයයි මේ වෘත්ත චතුරස්‍රයක් මේ තියෙන්නේ. මේ බලන්න ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටන්නේ. ඒ නිසා ABCD කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ මෙතන x වලට 50. මෙන්න මේ කෝණ දෙක එකතුව 180යි. 180යි. එහෙනම් අපි දන්නවා x සමානයි 180 න් 50ක් අඩු කරනවා. 180 න් 50ක් අඩු කරොත් කීයද පුතේ? බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 5ක් 3යි මෙතන 1යි. එහෙනම් මේ කෝණයේ විශාලත්වය කියන්නේ BAD මොකද? BAD කෝණය කියන්නේ අංශක 130යි. BAD කියන්නේ අංශක 130යි. ඊළඟ y කෝණය. මේ බලන්න මෙන්න මේ කෝණ දෙක ඒ වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණනේ. වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ. වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ. ඒ කියන්නේ y එකතු කිරීම 123 සමානයි 180යි. ඔයාලට පුළුවන් මෙතන ලියන්න වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ කියලා. මේකෙත් ඕන ලියන්න පුළුවන් වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ. හරිනේ? දැන් අපි දන්නවා y සමාන වෙනවා එතකොට 180 න් කීයද පුතේ අඩු කරන්නේ? 123. අන්න y වලට උත්තරයක් එනවා මෙතන 10න් 3ක් නම් කීයද? 7යි. මෙතන එකක් ගත්තොත් 10යිනේ. 10න් 3ක් අඩු කරා 7යි. මෙතන දැන් 7 තියෙන්නේ 7න් 2ක්. 7න් 2ක් අඩු කරොත් මෙතන 5යි. එහෙනම් උත්තරය එනවා කීයද? 57ක්. ඒ කියන්නේ එක බිඳුවෙන් 57යි. දැන් y කියලා ගත්තේ මොකද්ද කෝණේ? ABC කෝණය. ABC කෝණය අංශක 57යි.
පැහැදිලිනේ? ඔන්න එකක් මේ වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණකයි මේ. මේකත් එහෙමයි. වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණකයි මේ. y එකතු කිරීම 123. ඒ අදාළ කෝණ දෙක මේ විදිහට අපිට සරලව හොයාගන්න පුළුවන් සමීකරණයක් ආකාරයෙන්. පැහැදිලි නේද? පුතාලට තේරුණාද කියන්නකෝ? තේරුණාද කියන්න මට? තේරුණාද? ඔව් සර්. හරි. ඉක්මනට පුතේ මේ රූප සටහන අඳින්න ඕනේ නැහැ. ටක් ගාලා ගාන ලියාගෙන ඔයාලා දෙවනි ගාන හදන්න මේ කට්ටිය සමහර අය ලියා ගන්න එක අනිත් කට්ටිය හදන්න. දෙවනි එක. ඒ කියන්නේ දෙවනි ගානේ රෝම ඉලක්කමෙන් දෙක. පිටු අංක 65. පිටු අංක 65 තුන්වෙනි පොත. බලන්න දෙවනි ගාන. මේ බලන්න දෙවනි ගාන. මේ දින වෘත්ත චතුරස්‍රයක්නේ. මේ වෘත්ත චතුරස්‍රය. මේ බලන්නකො P Q R S කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. අපි දාන්න මෙන්න මේ කෝණයයි කීයද? 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඒ කියන්නේ x එකතු කිරීම 5යි x සමානයි 180යි. එතකොට මේ ඔක්කොම 6ix නේ. මෙතන 180යි. එහෙනම් x සමාන වෙනවා 180 බෙදනවා මේ x වල සංගුණකයෙන්. නැත්තම් මේ පැත්තේ 6 ඉවත් කරන්න 6 බෙදනවා. එහා පැත්තත් 6න් බෙදනවා. එතකොට උත්තරයක් එනවා පුතේ x වල අගය 18ට 6 ඒවා 3යි. ඒ කියන්නේ අංශක 30යි. හැබැයි දැන් අපිට මේ අංශක 30 හොයාගත්තට පස්සේ අපිට කෝණ දෙකක් නම් කරගන්න පුළුවන්. මොකද ඒ කෝණ දෙක? එකක් තමයි PSR. PSR කෝණය. PSR කියන්නේ x නේ. s කියන්නේ 30යි. PSR කියලා කියන්නේ මෙන්න මේ කෝණය x. ඊළඟ මෙතන තියෙනවා PQR. PQR කෝණය 5x. ඒ 5x කියන්නේ මොකද්ද? 5 ගුණ කිරීම 30යි. එහෙනම් උත්තරයක් එනවා 5 0.5යි 15යි. අංශක 150යි. ඔන්න දැන් මම මේ කෝණයයි හොයලා දුන්න වලට හදන්න. දැන් පුතාලට පුළුවන් මේ විදිහටම මෙන්න මේ දෙක එකතුව මේ y ධන 2y සමානයි 180 හොයාගෙන ඒ දෙක එකතු කරලා 180ට සමාන කරන්න වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එතකොට y බලාගේ හොයාගන්න. ඒ y බලාගේ දාන්න QRS කියලා කෝණෙට. ඒ වගේ දෙගුණයක් දාන්න QPS කියලා කෝණෙට. දැන් පුතාලා මේක ලියාගෙන හදන්න බලන්න තනියෙන් මේක.
බලන්න ඔයාලා හදපු ගාන දැන් බලන්නකෝ. ඔයාලා හදපු ගාන බලන්න මම උඩින් ලියන්නම්. මේ බලන්න මේ දෙක මේ y එකතු කිරීම 2y සමානයි 180යි හේතුව ඇයි? වෘත්ත චතුරාස්‍රයක් මේක වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. අපි ඉගෙන ගත්තා වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. පුතේ මෙතන එනවා 3y. මෙතන එනවා 180y. එහෙනම් මේක y සමානයි 180 බෙදනවා 3ෙන් සංගුණකයෙන් බෙදනවා. නැත්නම් මේ පැත්තත් 3ෙන් බෙදන්නේ එහා පැත්තත් 3ෙන් බෙදන්නේ. උත්තරයක් එනවා කීයද? 180 18ට 3ේම 6යි. ඒ කියන්නේ අංශක 60යි. අංශක 60යි. දැන් අපිට පුළුවන් මේ කෝණ දෙක ලියා ගන්න. මොකද කෝණ දෙක? QRS. QRS කෝණය අංශක 60යි. අංශක 60යි. අනිත් කෝණය තමයි QPS. QPS කෝණය ඒ කියන්නේ ඒ වගේ දෙගුණයක් 2යි වයිනේ. එකපාරට දාන 120යි කමන්නේ. ඔන්න අපි කෝණ දෙක හොයාගන්න. ඔය තියෙන්නේ අභ්‍යාසයේ දැන් දෙවෙනි ගාන රෝම ඉලක්කමින් 2. පුතාලෝක ලියා ගන්නකම් මම ඊළඟ ගාන රූප සටහන ඇඳ ගන්නම්. ඔයාලා රූප සටහන ඇඳින්න යන්න ඕනේ නැහැ. පොත ළඟ තියෙන හින්දා ප්‍රශ්නාංක දාගෙන ගණන් ටික හදා ගන්න. පස්සේ වෙලාවක රූප සටහන ටික ඔතන ඇඳ ගන්න. ඔයාලා මගෙන් ප්‍රශ්නයක් අහන වෙලාවට විතරක් මයික් එක ඔන් කරගන්න. එතකොට ලේසි පාඩම කරගෙන යන්න. බලන්න තුන්වෙනි ගාන බලන්න මම බෝඩ් එකේ රූප සටහන ඇඳලා තියෙන්නේ. දැන් අපිට මෙන්න මේ කෝණයයි මේ කෝණයයි ගත්තොත් කීයද පුතේ? මේ කෝණ දෙක ගත්තොත් කීයද? වෘත්ත චතුරාස්‍රයක්නේ. වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. මොකද වෙන්නේ? වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ දෙක එකතු කරොත් එහෙම x ධන 10යි මෙතන x ධන 10යි මේ කෝණය මෙතන 130යි. හරිද? කලබල වෙන්න එපා. හිමීට හදමු ගණන් ටික. කලබල වෙන්නේ නැතුව අපි හදමු ගණන් ටික ඔක්කොම හදනවා. මේ අද මේ ටික කරලා ඉතුරු ටික ලබන සතියේ පාඩම ඉවර කරන සම්පූර්ණම. ඒ නිසා කලබල වෙන්නේ නැතුව හිමීට ගණන් ටික බලා ගන්න. හරිද? එතකොට මේ කෝණය x ධන 10යි මේ කෝණය 130යි. මේ වෘත්ත චතුරාස්‍රයක් අපි දන්නවා හේතුව වෘත්ත චතුරාස්‍රක සම්මුඛ කෝණ පරිපූර්ණයි. මෙතන ඕනනම් වෘත්ත චතුරාස්‍රක සම්මුඛ කෝණ කියලා ලියන්න. දැන් එතකොට මේ x ධන මෙතන තියෙනවා 140යි මේ දෙක එකතු කරාම. මෙතන 180යි. එහෙනම් x සමාන වෙනවා පුතේ 180ෙන් අඩු කරනවා 140ක්. 140ක් අඩු කරනවා. x සමානයි එනවා 40යි. x සමානයි 40යි. එතකොට x සමානයි 40 වුණාට අපිට මේ කෝණෙනේ හොයන්න තියෙන්නේ. මොකද්ද කෝණේ? yxt කෝණය. මෙන්න මේ කෝණය. yxt කෝණය තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක x ධන 10යි 10යි. x ධන 10යි. x වෙනුවට 40 දැම්මා. මෙතන 10යි. එහෙනම් මේ කෝණේ සම්පූර්ණ කෝණේ අංශක 50යි. අංශක 50යි. දැන් ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ කෝණය මේ බලන්නකෝ. මේ කෝණයයි මෙන්න මේ කෝණයයි දෙක එකතුව. ඒ කෝණ දෙක එකතුවත් කීයද සමාන වෙන්නේ? ඒ කෝණ දෙක එකතුව 180ට සමාන. මම මෙතනින් හදන්නම්. y එකතු කිරීම 10 ධන 80 සමාන 180යි. ඔතෙන්ටත් වෘත්ත චතුරාස්‍රක සම්මුඛ කෝණ කියලා දාන්න පුළුවන්. දැන් අපි දාන්න මේ බලන්න මේ කෝණය y ධන 10යි මේ කෝණය 80යි. ඒ කෝණ දෙක එකතුව මෙතන y ධන 90ක් වෙනවා. ඇයි මෙතන 10යි මෙතන 80යි මෙතන 180යි. එහෙනම් y සමානක් එනවා අපිට උත්තරයක්. y සමානයි මේ 180 වෙන් අඩු කරනවා 90ක්. එහෙනම් y වල අගය කීයද පුතේ?
90යි. y වල අගය 90යි. දැන් අපි දන්නවා මොකද්ද අපිට ලියන්න ඕනේ කෝණේ. දැන් මේ ගාන ඉතුරු ටික මම මෙතනින් හදන්නම්. මොකද්ද කෝණේ? SYU කෝණේ. SYU කෝණේ තමයි අපිට ඕනේ. XYU කෝණේ කියන්නේ y ධන 10යි. y ධන 10යි. එහෙනම් y කියන්නේ දැන් 90යි කියලා හොයාගත්ත මෙතන 10යි. අවසාන උත්තරේ එනවා පුතේ මේ කෝණයේ අගය 110යි. එකක් ගත්තා x මේ කෝණයේ අගය 50යි x හොයාගත්ත 40යි 40ට 10ක් එකතු කරා 50යි. y හොයාගත්ත අංශක 90යි කියලා සමීකරණය විසඳලා එතකොට මේ මෙතන කෝණය කියන්නේ y ධන 10යි. නම් y ධන 10යි කියන්නේ 90ට 10ක් එකතු කරා 100යි. අපි මේ ගණන් කීපෙම හැදුවේ එකම ක්‍රමයයි. මොකද මේ පළවෙනි ක්‍රමය හොඳට අධ්‍යයනය කරගන්න නම් මේ ක්‍රමෙන් තියෙන අභ්‍යාස ටික වෙනම කරන්න ඕනේ. දැන් බලන්න මේ අභ්‍යාස ටික අවසාන ගණන් ටික එනකොට ඔයාලට පොඩ්ඩක් අමාරු වෙයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. මොකද්ද ක්‍රමය? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. උදාහරණ මේක ලියා ගන්න තේරුම් නැති ළමයෙක් ඉන්නව නම් ආයතනයක් ඕනනම් අහන්න. තේරුණා නම් මේක ලියා ගන්න. මම එතකම් මේ රූප සටහන මකලා ඊළඟ ගාන ලියා අද ගන්න රූප සටහන. සර් බෝඩ් එක පේන්නේ සර් බෝඩ් එක පේන්නේ නැහනේ. පේනවා සර්. ඔයාලා මයික් ටික ඔෆ් කරගන්න එතකොට පේන්නේ. කතා කරනකොට පේන්නේ නැතුව යයි. දැන් ඊළඟ රූප සටහන ලියා ගන්න. පේන්නේ නොපේන්නේ. එතකන් රූප සටහන ඇඳගන්නේ මම. මේක ඔයාලා දැන් 11 වසරේ ළමයිනේ පුතේ තව ටික කාලයක් රූපසත් කියලා පුතේ ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද? ඔව් සර් හා. ඔව් දැන් බලන්න ඊළඟ ගාන මයික් ඕෆ් කරගෙන ආගෙන ඉන්නකෝ. දැන් මෙන්න මෙතන තමයි තියෙන්නේ පුතේ x කෝණය. මෙන්න මේ කෝණය x. මේ කෝණය තමයි y. දැන් අපි එක දෙයක් දන්නවා මෙන්න මේ ඔයාලා 10 වසරේ ඉගෙන කරලා තියෙන මෙන්න මේ ක්‍රමය. මතකද දන්නේ නැහැ දැන් නේ? 10 වසර අමතක වෙලක් දන්නේ නැහැ. මේ තියෙන්නේ මේ අපි කියවනේ මේ ගානේ උඩම කියලා තියෙනවා O කියලා කියන්නේ මේ වෘත්තවල කේන්ද්‍ර කියලා. මේ අපි ගත්තොත් එimhe මේ වගේ වෘත්ත ඛණ්ඩයක් මේ පරිධිය ආපාත මේ තියෙන කේන්ද්‍රය ආපාදිත කෝණයනේ. මෙන්න මේ කේන්ද්‍රය ආපාදිත කෝණය එම පරිධිය ආපාදිත කෝණය නම් නෙමෙයි. මේ ඉතිරි කොටස. මේ ඉතිරි කොටස ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මේ කෝණය වගේ දෙගුණයක්. මේ බලන්නකෝ. මෙතන මේ අපි කියමු මෙතන C කියලා දාගමුකෝ. මෙන්න මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාදිත කෝණය, මේ තියෙන්නේ එම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය. කියන්නේ පරිධිය ආපාදිත කෝණය. මෙයා අපි කිව්වොත් එම මෙයා 50 නම් අපි කියමු මෙයා 25යි කියලා. ඒතර මේ කෝණය කීයක් වෙනවද? මේ කෝණය 50ක් වෙනවා. දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා කේන්ද්‍රය ආපාදිත කෝණය අර පරිධිය ආපාදිත කෝණයෙන් මේ දෙගුණයක් කියලා අර කෙටියෙන් කියන්නේ ඒකම තමයි. අන්නේ දැනුම උපයෝගී කරගෙන අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මොකද්ද මෙතන x නම් පුතේ මෙන්න මේ කෝණය මෙතන මම
O කියලා තියෙන මෙතනින් දා ගන්නම් මෙතන 2x. මෙතන 2x. අපි දන්නවා දැන් මෙන්න මේ ලක්ෂයක් වටා කෝණය අගය. දැන් මෙහෙම ගත්තොත් එහෙම මේ ලක්ෂයක් වටා කෝණය අගය. මේ ලක්ෂයක් වටා කෝණය අගය අපි දන්නවා කීයද? ලක්ෂයක් වටා කෝණය අගය අංශක 360යි. මෙන්න මේ ලක්ෂයක් වටා කෝණය අගය අංශක 360යි. ඒ කියන්නේ එක කෝණයක් 2යි. මේ වගේ දෙගුණයක් මෙතන තියෙන්නේ 2යි. මෙතන එනවා 230යි. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරොත් 10 වසරේදී නෙමෙයි 9 වසරේ විතර අපි ඉගෙන ගන්නවා ලක්ෂයක් වටා කෝණයේ අංශක 360යි කියලා. ලක්ෂයක් වටා කෝණයගේ 360යි. එතකොට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් 2x සමානයි මෙන්න මේ 360න් 230ක් අඩු කරොත් 2x වල අගයක් එනවා පුතේ මෙතන කීයද? බිඳුවෙන් නම් මෙතන බිඳුවයි 6න් 3ක් 3යි 3න් 2ක් 1යි. එහෙනම් අපිට පුළුවන් x සමානයි දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් හරිනේ. මෙතන 130ක් දෙකෙන් බෙදමු. එතකොට උත්තරයක් එනවා x සමානයි කීයද? මම ඉඳ නැතිඳ මෙතන ලියන්නම් x වල අගයක් එනවා x වලට අගයක් එනවා 13ට 2 ඒවා 6යි එකක් ඉතිරි 10ට 5යි අංශක 65යි. ඔන්න එක කෝණයක් x වල අගය හොයාගත්තා. දැන් x වල අගය හොයාගත්තා 65යි. දැන් අපි ගත්තොත් එහෙම මෙයා නෑ කියලා හිතුවොත් අපි මෙයා නිකන් මැකුවොත් එහෙම මෙහෙම මම පොඩ්ඩක් මගන්නම් ඕනනම් මෙන්න මේ ටික මැකුවොත් එහෙම මේ බලන්න මේ තියෙන එතකොට වෘත්ත චතුරස්‍රය සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මෙතන x කියන එක 65යි කියලා හොයාගත්තා. x කියන එක 65යි කියලා හොයාගත්තා. ඊළඟට y. එහෙනම් එකතුව කීයද? 180යි අන්න එතන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. එහෙනම් y සමාන වෙනවා 180ෙන් අපි අඩු කරනවා 180ෙන් 65ක් අඩු කරනවා. අර y බලා ගේනවා 10න් නම් මෙතෙන්ට 5ක් 5යි. මෙතන දැන් 7 තියෙන්නේ 7න් 6ක් 1යි 115යි. 115යි. දැන් අපි කෝණ දෙක දාන්න. මොකද කෝණ දෙක? එකක් BAD. එකක් මොකද? BAD කෝණය. කීයද? 65යි. BAD කෝණය 65යි. අනිත් එක මොකද? BCD. BCD කෝණය කීයද? 115යි. 115යි. තේරුණානේ? දැන් මේ ගාන හදන්න අපිට ඉස්සෙල්ලා ගානේ කියන්නේ ඊට කලින් ඉගෙන ගත්ත 10 වසර කොටසක් අපිට ප්‍රයෝගී වුණා. ඒ තමයි වෘත්තයක කේන්ද්‍රය කියන්නේ වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයාපායත කෝණය එම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. අන්නේ ක්‍රමය මේකට ප්‍රයෝගී කරගත්ත මොකද මෙතන කේන්ද්‍රය නැති උනේ. මෙන්න මෙහෙමයි මේක තිබුණේ. මේක වගේ දෙගුණයක් මෙන්න මෙතෙන්ට කියලා අපි දාගත්තා. මෙන්න මෙතන 230යි කියලා. එතකොට මේ ලක්ෂයක් වටා කෝණේ 360යි කියලා තමයි මේ ගත්තේ. මේක තමයි ගත්තේ. දැන් අපි ගත්තොත් ඒවා මේ තමයි පළවෙනි කොටස. ඉතුරු කෑල්ල මම මෙහෙන් ඇදුවා. මෙන්න මෙතන තියෙන ඊළඟ කොටස. මේ x වලගේ හොයාගන්න ඉස්සෙල්ලා මේ බෝඩ් එක පොඩි හින්දා මම මෙහෙම ඇදුවේ. ඉස්සෙල්ලා මේ කොටස හදාගෙන ඉවර වෙලා මේ කොටස යටින් ලියා ගන්න. අවසානයේදී මේ කෝණ දෙකේ අගය වෙන වෙනම ලියන්න. පැහැදිලි නේද? පුතාලට තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් තේරුණා නම් මේක ලියා ගන්න. එතකම් මම ඔයාලගේ මේ බෝඩ් එකේ මේ රූප සටහන මකලා මම ඊළඟ ගාන ඇඳ ගන්න එතකම්.
අර ඉස්සෙල්ලා ගන්න ළමයේ කාන 2x යන y ගන්න බැරිද කියලා. ඉස්සෙල්ලා ගන්න මෙහෙමනේ තිබුණේ. මෙන්න මේ කේන්ද්‍ර ආපාත මේ විදිහට දුන්නේ. මෙන්න මෙහෙමයි තිබුණේ. මෙන්න මෙතන y තිබුණේ, මෙතන x තිබුණේ. මෙතන තුන 230. මං කිව්වා මෙන්න මේක වගේ දෙගුණයක් මේක කියලා මෙතන 2x දැම්මා. ළමයේ කාන 2x ධන y වල සමානයි කියලා ගන්න පුළුවන්. ඉතින් මේක උත්තර ප්‍රශ්නයක් නෙමෙයි. සර් ඉතින් ඔක අනිත් ක්‍රමයටත් ගන්න පුළුවන් නේද සර්? වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් ශීර්ෂ 4 මේ වෘත්තය මත පිහිටන්න ඕන. එතකොට දැන් 2x ධන y කියලා මොකද්ද දාන්නේ? සමාන කීයද අපි දාන්නේ? අපි දන්නේ නැහැ දාන්නේ. ඒකේ අගේ කීයද කියලා. ඊළඟ ගානට යන්න ඊළඟ ගාන රූප සටහන පොඩ්ඩක් බලා ගන්න පුතේ. ඊළඟ ගාන මෙන්න මේකේ කියලා තියෙනවා මෙන්න මේ පාදයයි සමානයි කියලා. මේ දෙක සමානයි. අපිට ඒකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා. මොකද්ද පැහැදිලි වෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයක් කීයද? මෙතනත් y. මෙතන y නම් මෙතනත් y. හරිනේ? එතකොට ඊළඟ කාරණේ තමයි අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මේ විස්කම්භයක් ඉඳ මේ කේන්ද්‍රයේ ඉඳ මෙන්න මෙතන අංශක 90යි. මෙතන අංශක 90යි. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන එක දෙයක්. මම පොඩ්ඩක් මේක මගනවා නැවත. මේ දාලා තියෙන්නේ මේ මෙතනනේ y. මේක මෙතනින් ගත්තොත් එහෙම එතකොට ඊගාව අංශ 90 තියෙනවනේ සර්. ඊගාව ඔව්. එතකොට මේකත් අංශ 90යි. මම එතෙන්ට ආවේ නැහැ. මේ පැත්තේ x තියෙන්නේ. මෙතනත් අංශ 90යි. ඒකට අපි ඉගෙන ගන්න මේ 10 වසර ක්‍රමයක්. මෙතන කේන්ද්‍රය නම් මේ විස්කම්භයනේ. විස්කම්භය මගින් පරිධි ආපාත කෝණ එකිනෙක මේ අංශක 90යි. කොහෙන් ඇඳත් 90යි. මේකට අපි නමක් කියනවා අර්ධ වෘත්තයේ කෝණ. මොකද්ද මේකට කියන්නේ පුතේ? අර්ධ වෘත්තයේ කෝණ. එතකොට මෙතනත් අර්ධ වෘත්තය, මෙතනත් අංශක 90යි, මෙතනත් අංශක 90යි. මම මේ පැත්ත දාගත්තේ මෙතන හදා ගන්න ඕනේ හින්දා මෙතනනේ මේකනේ x තියෙන්නේ. මෙන්න මේකේ x තියෙන්නේ. එතකොට අපි x හදාගත්තොත් එහෙම මෙතන එනවා x එකතු කිරීම මෙතන 27යි එකතු කිරීම මෙතන 90යි. ආන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගේ 100 කීයද? 180යි. හරිනේ? විස්කම්භය වගේ මේ විස්කම්භය වගේ පරිධාපාත කෝණේ අංශක 90 ඉඳලා මෙහෙම ගන්න පුළුවන් සමීකරණයක් ඒක ගන්න එහෙම ගන්න එක ලේසියි. අපි x හොයා ගන්න පුළුවන් එකක් ගාලා මෙතන 7යි මෙතන බිංදුවයි 7යි මෙතන 9යි 2යි 11යි නේ සමානයි 180යි. අන x සමාන වෙනවා 180 වෙන් 117ක් අඩු කරනවා. x සමානයි කීයද? මෙතන දැන් බිංදුවෙන් බෑ 10න් 7ක් 3යි. මෙතන තියෙන 7 7න් 1ක් 6යි. අංශක 63යි. x වල අපි x y z විතරක් හොයමුකෝ. x y z එතකොට දැන් x හොයාගත්තා. අපිට හොයාගන්න පුළුවන් ඒ වගේම මෙන්න මේ පැත්තේ තියෙන ත්‍රිකෝණයටත් අර පුතා කිව්වා වගේ එහා පැත්ත 90 වෙනවනේ. ඒ විදිහටම අපිට හොයාගන්න පුළුවන් y බලා ගියා. y නෙමෙයි z බලා ගියා. එවලන් z බලා ගියා හොයාගන්න පුළුවන් මේ විදිහට. z එකතු කිරීම මෙන්න මේ කෝණය එකතු කිරීම මෙතන තියෙනවා 34ක්. 34ක්. මෙතන තියෙනවා 90ක්. ආන්නේ කෝණ තුනේම එකතුව 180යි. මේ ජාමිතිය හදන තව ක්‍රම තියෙනවා. මම එක ක්‍රමයක් ගත්තේ. දැන් එතකොට මේ z ධන මෙතන බිංදුවයි 4යි මෙතන 4යි මෙතන තියෙනවා 9යි 3යි කීයද 12යි නේ. එතන 9යි 3යි 12යි මෙතන 180යි. ආන z සමානයි 180 වෙන් 124ක් අඩු කරනවා. z වල අගයක් කියන මේ බලන්න බිංදුවෙන් බෑ 10න් 4ක් 6යි. මෙතන දැන් 7 තියෙන 7න් 2ක් 5යි. z දෙනවා 54ක්. ඔන්න z දෙනවා 54ක්. දැන් බලන්න z x හොයාගත්තා, z හොයාගත්තා. දැන් ඔන්න අපිට පුළුවන් මෙන්න මේ වෘත්ත චතුරස්‍රය මේ විදිහට දාන්න. දැන් මේ බලන්නකෝ. මෙතන මෙන්න මේ ගත්තොත් එහෙම මෙන්න මේක මේ තියෙන වෘත්ත චතුරස්‍රය. මේ තියෙන වෘත්ත චතුරස්‍රයන්නේ. මේ තියෙන වෘත්ත චතුරස්‍රය. එතකොට මෙන්න මෙතන y. මෙතන කෝණේ කීයද y? ඇයි?
සමද්විපාද ත්‍රිකෝණයක් මේ තියෙන මෙතන y. ඇයි මේ පාදයයි සමානයිනේ. එතකොට අපි දන්නවා මේ වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ කෝණයයි එකතුව මේ කෝණ දෙකේම එකතුව 180යි. මේ කෝණය මොකද්ද? මෙතන තියෙන්නේ y ධන 34යි. මේ කෝණය මොකද්ද? එතන තියෙන y ධන 90යි. ඒ ඔක්කොම 180යි. හරිනේ? මේ කෝණය එනවා කීයද? y ධන 34යි. මෙතන 34 වල අචුකතේ බලන්න මේ ඉලක්කම් පේන්නේ නැත්නම් මෙතන y ධන 90යි. මෙතන 90යි මේ සම්පූර්ණ කෝණය අපෙන් ආන්නේ මේ සම්පූර්ණ කෝණය. එතකොට මේ තියෙන්නේ මේ වෘත්ත චතුර මම මේ පාට කරපු වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකක් මේ තියෙන්නේ. සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන්නේ. එතකොට මෙතන y ඒව දෙකක් කියන 2y කියන්නේ 2යි. දැන් මෙතන 34යි 90යි එකතු කරමුකෝ 4යි බිංදුවයි මෙතන 4යි 4ට බිංදුවක් එකතුනොත් 4මයි 3යි 9යි මෙතන කිය 12යිනේ සමානයි 180යි. එතකොට 2y සමානයි 180ෙන් අඩු කරන 124ක්. 2y සමානයි මේ බලන්න මෙතන බිංදුවට මෙතන ගාතෝ 1 10න් 4ක් 6යි. මෙතන දැන් 7 තියෙන 7න් 2ක් කීයද? 7න් 2ක් 5යි. හරිනේ? දැන් එනවා y සමානයි 56 බෙදීම 2යි. මේ සම්මුණකෙන් බෙදමු. අර y වලට අගයක් කියනවා 5ට 2 ඒවා නම් 2යි. එකක් ඉතිරි 16ට 2 ඒවා 8යි. එහෙනම් අවසාන උත්තරේ එනවා y වලාගේ අංශක 28ක්. y වලාගේ එනවා කීයද පුතේ? අංශක 28ක්. පැහැදිලිනේ? ඔන්න මම වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණක කියන කොටසෙනුත් ගත්තා. නැත්තම් මේක අර අනිකුත් පල්ලෙහා තියෙන අපි ඉගෙන ගත්ත පොඩි පන්තියේ තියෙන ක්‍රමයන් දාලා හදන්නත් පුළුවන්. මම ඒක පළවෙනි කොටස් දෙක එහෙම හැදුවා. තුන්වෙනි කොටස ගත්තා වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ වලින්. හරිනේ? දැන් මේක ගන්න මේකත් එහෙම ගන්න පුළුවන් ඕන. මේ x හොයාගත්තට පස්සේ මේ බලන්නකෝ. මේ x හොයාගත්තට පස්සේ මෙතන තියෙන මේ බලන්නකෝ. 34 ධන x මේ කෝණය ගත්තොත් මේ කෝණයට සමානයි. 30 x හොයාගත්තා x වෙනුවට දැම්ම 63 63 ධන 34 මේ කෝණය 27 ධන z. එතකොට එහෙම මෙන්න මේ විදිහේ සමීකරණයක් මෙතනිනුත් අරගෙන වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියන කොටස අරගෙන එතනින් ඒ z වල අගේ හොයාගන්න පුළුවන්. මම මේක මේ ගාන රූප සටහන අනුව අපිට අර විදිහට හදන එක ලේසි. ඒ නිසා මම කොටස් දෙකක් සරලව හදලා එක කොටසක් විතරක් ගත්තා. මේ අපිට මේ ඉගෙන ගත්ත ප්‍රමේය යොදාගෙන හදන්න එක කොටසක් ගත්තා. නැත්තම් මේ කොටසත් එහෙමම හදන්නත් පුළුවන්. පුතාලට තේරුණාද මම කියන එක? තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. ඔව් සර්. පුතාලා ලියා ගන්න මේ ටික එන.
බලන්න පුතේ ඊළඟ ගාන බලන්න. ඊළඟ ගාන බලන්න මේ අපිට කියන y වලයි x වලයි අගේ හොයන්න කියලා. දැන් පළවෙනි එක තමයි මේක විස්කම්භය නම් මේක විස්කම්භයක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කෝණේ අංශක 90යි ඒක ඔයාලා දැනගන්න ඕනේ. මේකත් අංශක 90යි. ඒකත් දැනගන්න ඕනේ. හරිනේ? ඊළඟ එක තමයි දැන් අපිට පුළුවන් මේ තියෙන මෙන්න මේ කෝණයයි සමාන නම් අපි දන්නවා පුතේ මෙන්න ඔයාලා ඉගෙන ගන්නවා තව ක්‍රමයක් 10 දී වෘත ඡාපයක් මගින් පරිධියාපාතිත කෝණයක්. මේ බලන්නකො මෙන්න මේ කෝණ එකිනෙකට සමානයි. මෙන්න මේ කෝණ එකිනෙකට සමානයි. මේ එකම ලක්ෂ දෙකක් මෙතනින් පටන් ගන්න. මේ එකම ඡාප ඛණ්ඩනේ. වෘත ඡාපයක් මගින් මේ පරිධියාපාතිත කෝණයන් එකිනෙකට සමානයි. මේවට කියන එකම ඛණ්ඩයේ කෝණ කියලා. මොකක්ද මේවට කියන්නේ? එකම ඛණ්ඩයේ කෝණ. පුතේ බලන්නකො මෙතන තියෙන වලට පෙවුන්නේ නැතුණාට එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ තියෙනවා. මොනවද මේ එකම ඛණ්ඩයේ කෝණ? මේ බලන්නකො. දැන් අපි ගත්තොත් මම මේ නිකන් පාට කරනවා මෙන්න මෙතන. මේ බලන්නකො. මේ ගත්තොත් එන්න මෙන්න මෙතන 45 නම් මෙන්න මෙතනත් 45යි. එතන 45. ඒ වගේම අපි දන්නවා මේ පාදයයි සමාන නම් මෙතන 45 නම් මෙතනත් 45 සමදීපාද ත්‍රිකෝණ. ඔයාලා මතක තියාගන්න ඕනේ කාරණේ තමයි විභාගෙදී ඔය කෙටි පේපර් එකේ ගණන් හදනකොට ඒ කෙටි පේපර් එකේ තියෙනවනේ රූප සටහන පේපර් එක අපි එහෙමම දෙනවනේ විභාග ශාලාවේදී. ඒ පේපර් එකේ රූප සටහනේ ඔයාලා ඔය කියන ටික ලකුණු කරගන්න. එතකොට එහෙම ලකුණු කරන්න පුළුවන් මේ ක්‍රමයන් දන්න ළමයෙකුට කියලා විභාග පේපර් එක බලන එක්කෙනා දන්නවා. අර රචනා පේපර් එකක් වගේ ගොඩක් ලියන්න බෑ. එතන පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක සමදීපාද ත්‍රිකෝණ මේ පාද සමාන හින්දා ABC ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණයක්. එතකොට අපි දන්නවා සමදීපාද ත්‍රිකෝණයක පාද දෙකට සම්මුඛ කෝණ මෙන්න මේ කෝණ දෙක සමානයි. හරිද? මේ කෝණය ගත්ත එකම ඛණ්ඩයේ කෝණ මේ එකම ඛණ්ඩයේ කෝණ මේකේ. මෙන්න මේ A සහ B කියන ලක්ෂ දෙක මේ බලන්න පරිධියාපාත කෝණය මෙතනත් මේ තියෙන්නේ පරිධියාපාත කෝණය. මේ බැලුවොත් එහෙම මේ පරිධියාපාත කෝණ මේ පරිධියාපාත කෝණ. මෙතන 45 නම් මෙතනත් 45යි. ඒකට නමක් වුව එකම ඛණ්ඩයේ කෝණ. මොකද්ද කියන නම? එකම ඛණ්ඩයේ කෝණ. දැන් පුතාලට දැන් ඒක ක්‍රමයක්. දැන් අපිට ඔය විදිහටම ගන්න පුළුවන් මේ බලන්න මේ පැත්තට ගත්තොත් එහෙම මේ පැත්තට ගත්තොත් එහෙම මෙන්න මෙතන හොඳට බලා ගන්න අපිට ගන්න පුළුවන් මෙන්න මෙතනින් ගත්තොත් එහෙම මෙන්න මේ අපි ඉස්සෙල්ලා y හොයාගමු. ඉස්සෙල්ලා y හොයාගමු කමන්නේ නැහැ. x ද y ද හොයන්නේ කියලා ඉස්සෙල්ලා හොයන්නේ කියලා නෑනේ. x y හොයන්නේ කියලා තියෙන්නේ. ඉතින් x හරි y හරි ඉස්සෙල්ලා හොයන්න. මම මේකේ වලට y හොයලා දෙන්නම්කෝ ඉස්සෙල්ලා. එතකොට තවත් ලේසි වෙනවා වැඩි. මොන y හොයමු අපි ඉස්සෙල්ලා. මෙතන y හොයනවා නම් අපි දන්නවා පුතේ මේ තියෙන ත්‍රිකෝණයක් මේ බලන්න මේ ත්‍රිකෝණයනේ. මේ ත්‍රිකෝණය මේ කෝණයයි මෙතන අංශක 90යි. එහෙනම් අපි දන්නවා y එකතු කිරීම 73 එකතු කිරීම 90. සමානයි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. මේ කෝණයයි මෙතන කෝණයයි ACD මෙතන 90යි. අන්න මෙතනින් අපිට හොයාගන්න පුළුවන් y වලාගේ මෙතන 0.3යි කියන්නේ මෙතන 3යි 9යි 7යි කියන්නේ 16යි. එතකොට එනවා 163. හරිනේ? අර y සමාන වෙන මම මෙහෙන් හදන්නම් මෙතන ඉල්ලලා තියෙන සමාන ලකුණ මේ හරියට ගන්නම් 180 න් අඩු කරනවා 163ක්. අන y සමානයි මෙතන බිඳුවෙන් බෑ 10න් 3ක් 7යි. මෙතන දැන් තියෙන 7නේ 7න් 6ක් 1යි. එතකොට y බලාගේ ඉන්නේ 17යි. එකින් එක බිඳ මෙතන 17යි. y කියන්නේ 17යි. අපි දන්නවා මෙන්න මෙතන y කියන්නේ 17 නම් මේ ලක්ෂණම් පරිධියාපාත කෝණේ මෙහෙම.
මෙන්න D ලක්ෂය මෙන්න C ලක්ෂය. මේ ලක්ෂ දෙකින් මේ පරිධ්‍යාපාත කෝණය. මේ පරිධ්‍යාපාත කෝණය. මෙතන ඊළඟට මෙන්න මේ ලක්ෂ දෙකෙන්ම මේ පරිධ්‍යාපාත කෝණය. ඒක තමයි මේ y. y හොයාගත්ත 17යි. y හොයාගත්ත 17යි. එතකොට මෙන්න මෙතනත් 17යි. හරිද? ඇයි මෙතන 17 නම් මේ කෝණෙත් 17යි. ඒ කියන්නේ මෙන්න මෙතන 17යි. මෙන්න මම ඊතලයක් දාලා දානවා මෙතන 17යි අංශය. මෙතන 17යි අංශය. එතකොට අපි දන්නවා ඒ වගේම අපිට ගන්න පුළුවන් පුතේ දැන් අපිට මොකක්වත් ඕනේ නැහැ. මෙතන අපි x ධන 17 ධන මේ දෙක එකතුව අංශක 90යි. x ධන 17 සමානයි අංශක 90යි. x සමානයි 90 න් 17ක් අඩු කරනවා 10න් නම් 7ක් 3යි 8න් එකක් කීයද 7යි 8න් එකක් 7යි. දැන් හැබැයි මතක තියාගන්න ඕනේ කාරණය තමයි මේක මම වෘත්ත චතුරස්‍ර භාවිතා කරන්නේ. දැන් වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණේ පරිපූර්ණකවයි කියන ප්‍රමේය භාවිතා කරන්න නම් මෙන්න මෙහෙම හදන්න ඕනේ. දැන් මේ බලන්න මේ කෝණය ගත්තොත් එහෙම මොකද්ද මේ? 10 ඒ කියන්නේ x ධන 17යි. x ධන 17යි. මෙන්න මේ කෝණය. මේ කෝණය ඉතුරු කෝණය. මේ වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණනේ. මේ කෝණය ඉතුරු කෝණය. ඒතර මේක දැන් මේ බලන්නකෝ. දැන් මෙතනින් ගත්තොත් එහෙම මෙතන මේ ලක්ෂ දෙක මේ පරිධ්‍යාපාත කෝණය මෙතන 45 නම් මේ ලක්ෂ දෙකෙන්ම පරිධ්‍යාපාත කෝණය මෙතනත් 45යි. එහෙම මගේ මේ එහෙම ඕනෙත් නෑ. මෙතන කෙලිම 90යි. මේ බලන්න මේ කෝණය සම්පූර්ණ 90යි. මේ සම්පූර්ණ කෝණය 90යි. මෙතන තියෙනවා x ධන 17යි. එහෙම මේ වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණ පරිපූර්ණක ක්‍රමයට හදනවා නම් මෙහෙමයි හදන්නේ. දැන් අභ්‍යාස තියෙන්නේ මෙහෙම හදන්නේ. දැන් x ධන මෙහෙම හැදුවට විභාග ලකුණු දෙනවා. මොන ක්‍රමයෙන් හරි හදන්න ඕනේ. මම මේ ක්‍රමයේ පැහැදිලි කරන්න ඕනේ તો ආයෙ මේ හදනවා. මෙතන එනවා 7යි 9යි 10යි 107යි. 107යි තියෙන්නේ. ඔය 107යි. එතකොට මෙතන එනවා 180යි. x සමානයි 180න් අඩු කරනවා 107ක්. හරිනේ? ඒක x සමානයි එනවා. මෙතන 10න් 7ක් 3යි. මෙතන දැන් තියෙන 7 7න් බිඳුවක් 7යි. ඒ අංශක 73 එනව නේද? ඒ අංශක 73 එනවද නැද්ද? එනවා. ඒ තියෙන පුතේ මම මෙතන භාවිතා කරේ වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඇයි? මේ සම්පූර්ණ කෝණේ අංශක 90යි. මෙතන කෝණේ x ධන 17යි. ඒ දෙකේ එකතු 180යි වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණ. මෙතන වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණ. දැන් මම මේ එකම ගාන විදි දෙකකට හැදුවා. හැබැයි මෙහෙම හදන එක ලේසි. වෘත්ත චතුරස්‍ර ප්‍රමේය පැහැදිලි කරගන්න ඕනේ නම් මෙහෙම හැදුවේ. ඔයාලා කැමති ක්‍රමයකට මේක ලියා ගන්න දැන්. තේරුණාද පුතාලට? තේරුණාද? ඔව් සර්. හරි. ලියා ගන්න දැන්. සර් ආපහු කියලා දෙන්නකෝ. කොයි කෑල්ලද ඔයාලට කියලා ඕනේ? y ගන්න එකද x ගන්න එකද? මොන කොටසද කියලා දෙන්න ඕනේ ඔයාලට? දැන් අපි y ගත්තොත් එහෙම මෙතන y මෙතන 73යි මෙතන 90යි මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180යි ඒකෙන් y හොයාගත්ත 17යි ඊළඟට අපිට මෙතන මේ බලන්නකෝ මේ එකම ඛණ්ඩයේ කෝණ ගත්තොත් එහෙම මෙන්න මේව ගත්තොත් එහෙම මේ ලක්ෂ දෙකෙන් පරිධ්‍යාපාත කෝණය මේ ලක්ෂ දෙකෙන්ම පරිධ්‍යාපාත කෝණය එතකොට මෙන්න මේ කෝණය y මේ කෝණයත් y හොයාගත්ත 17යි නම් මෙතනත් 17යි. ඒ කියන්නේ මෙතන 17යි නේ. මෙතන 17යි. නැත්නම් මේ කෝණය 17යි. අනිත් එක මේකනේ. නේ? අනිත් එක මේ ටික. හරිද? මේකයි සමානයි. මේ එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. මෙතන y නම් මෙතනත් y. y 17 ඉඳන් මෙතන 17 දානවා. අනිත් ක්‍රමය එතකොට ලේසි ක්‍රමය තමයි මේ දෙක එකතු අංශ ගන්නවා. x ධන 17 සමානයි 90. x සමානයි 73. තේරුණාද දැන්? උදාහරණ තේරුණාද? ඔව් සර්. හරි. අන්න පුළුවන්ද?
බලන්න පුතේ ඊළඟ ගාන. ඊළඟ තුන්වෙනි ගානට රූප සටහනක් දීලා තියෙන්නේ. පුතේ බලන්න තුන්වෙනි ගානට රූප සටහනක් දීලා තියෙන්නේ. හැබැයි මේ තුන්වෙනි ගානේ A B C D E කියලා කොටස් තියෙනවා පහක්. ඒ කොටස් පහටම වෙන වෙනම මේ රූප සටහන අඳින්න වෙනවා. තේරුණාද? ඔන්න දැන් අපි A කොටසට මේ යන්නේ. A කොටස මේ හදාන්නේ තුන්වෙනි ගාන. ඒකේ තියෙන්නේ P60යිලු. මෙන්න මේ P කෝණය 60යිලු. මෙන්න මෙතන 60යි. P කෝණය 60යි. ඊළඟට කියනවා S 125යි. එතන 125යි. තව දෙසක්ද? 125යි. ඊළඟට තියෙනවා අපිට කියනවා මේ මෙන්න මේ Q කෝණයයි R කෝණයයි අගය හොයන්න. අපිට කියන මොකද පුතේ? මෙන්න මේ Q කෝණය අගය හොයන්නලු R කෝණය අගය හොයන්නලු. දැන් හරි ලේසියිනේ වැඩි. අපි දන්නවා මේ දෙකේ එකතුව 180යි වෘත්ත චතුරස්‍රයක් හින්දා. ඔන්න බලන්න අපිට පුළුවන් P Q R මේ කෝණයට එකතු කරොත් 125 සමානයි 180යි. දැන් මේ කෝණයයි එකතු කරොත් කීයටද සමාන වෙන්නේ? 180ට සමාන වෙනවා. හේතුව තමයි වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූරක නිසා. දැන් අපි දන්නවා එතකොට PQR සමාන වෙනවා 180 න් 125ක් අඩු කරනවා. අන PQR සමානයි මේ බලන්න 10 බිඳුවක බෙදීම එකක් ගත්තාම පස්සේ 10න් 5ක් 5යි. මෙතන දැන් 7 තියෙන 7න් 2ක් ඒත් 5යි. එතකොට එක කෝණයක් වෙනවා 55. ඒ මෙයානේ. දැන් ඊළඟට මේ දෙන්නගේ එකතුවත් 180යි. ඒක මොකද්ද? QRS. QRS. මේ කෝණයට එකතු කරොත් එහෙම අතන 60ක් තියෙනවා. ඒ කියන්නේ මේ කෝණයයි මේ කෝණ දෙකේ එකතුව 180යි. මෙතන 180යි. වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණ වෙනවා. එතකොට අපිට QRS කියන කෝණය හොයාගන්න පුළුවන් 180න් 60ක් අඩු කරලා. අන්න QRS සමාන වෙනවා පුතේ කීයද? 0.8න් 9 2යි 1යි කියන්නේ 120යි. තේරුණා නේද? දැන් මේ එක ගාන. දැන් මේක තුන්වෙනි ගානේ A කොටසට අදාළව තමයි මේ ගාන. හැබැයි දැන් ඊළඟ B කොටස හදන්න ආයි අපි ওই රූප සටහන පොඩ්ඩක් ඇඳ ගන්න වෙනවා. හරිද? දැන් ඔය ඉස්සෙල්ලා මම කිව්ව රූප සටහන අඳින්න එපා කියලා. මොකද හේතුව දැන් එක ගානයි තුනේ දැන් මේකට කොටස් තියෙනවා පහක්. ඒතර ඊළඟ කොටස හදන්න නම් දැන් ආයි රූප සටහන වෙනස් වෙනවනේ. තේරුණාද මම කියන්නේ? ඒකද මේ රූප මේක ලියා ගන්න. තේරුණාද කියපු දේ? ගාන තේරුණාද? පුතේ ගාන තේරුණාද? තේරුණා නේද? හරි ලියා ගන්න. බෝඩ් එක පෙන්න.
බලන්න ඊළඟ ගාන පුතේ දැන් ඒකේ ඒ රූප සටහනමයි තියෙන්නේ අපිට කියනවා P කෝණයයි R කෝණයයි මෙන්න මේ P කෝණය අනිත් එක R කෝණය අනුපාතය P අනු R සමානයිලු 2 අනු 3 ඒ කියන්නේ මෙයා 1 නම් මෙයා 2යි මෙයා 3 නම් මෙයා කීයද එක දෙකෙන් ගුණ වෙන්න බෑ අනුපාතයක් නේ දැන් අපිට ඕන මේක හදන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මෙන්න මේ කෝණය සමානයි මේ 180 මොකද්ද පහට බෙදලා කොටස් දෙකක් 180 පහට බෙදලා පහෙන් දෙකක් නේ මෙයා 2යි මෙයා 3යි මේ කෝණ දෙකේම එකතු 180යි මේ කෝණ දෙකේම එකතු 180 අපි කියමු P කෝණයේ අගය අපිට හදන්න පුළුවන් මේ දෙකේම එකතු 180යි නේ එයා පහට බෙදලා කොටස් දෙකක් මේ එක ක්‍රමයක්. ඒතර පහට බෙදුවොත් කීයද? මෙතන එනවා 5 වරක් නම් මෙතෙන්ට එනවා 15ට 3යි කීයක් ඉතිරිද? 15ට 3යි කීයක් ඉතිරිද? 3ක් ඉතිරි 6යි නේද? එතකොට 30ට නම් 6යි. එතකොට 36 දෙකෙන් ගුණ කරොත් කීයද? 72යි. මේ එක ක්‍රමයක්. ඊට පස්සේ එයා 72 නම් R කෝණය හොයන්න පුළුවන් 180 න් 72ක් අඩු කළයි මේ දෙකේ එකතු 180යි නේ මොකද මේ වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණනේ. එතකොට උත්තරයක් එනවා මෙතන 10න් නම් 2ක් මෙතන කීයද 8යි මෙතන 7න් 7ක් බිඳුවයි 108යි. මම මේ හදන්න පුළුවන් තව ක්‍රමයක් මේ අනුපාත දීපිත් තව එක ක්‍රමයක් මම කියලා දුන්නා. හැබැයි තව ක්‍රමයක් තියෙනවා මේක. ඒ කොහොමද ඒක හදන්නේ? මෙතන x නම් මෙතන 2x කියලා දාලා හදන්න පුළුවන්. එතන x නම් මෙතන 2x කියලා දාලා හදන්න පුළුවන්. තේරුණානේ? දැන් ඊට පස්සේ අපි x වල හොයාගත්තා නම් x කියලා කියන්නේ p වලාගය. එතකොට 2x කියන්නේ මොකද්ද? 2x කියන්නේ r වලාගය. එහෙම හැදුවත් මේකේ උත්තරේ එනවා. මේ බලන්නකෝ x ඒ වගේ දෙගුණයක් නේ මෙයා වගේ දෙගුණයක්. නෑ. මෙතන 2 අනු 3 sorry. මෙතන 2x නම් මෙතන 3x. එහෙමයි දාන්නේ. 2 අනු ඒ කියන්නේ අනුපාත තුනේ 2 අනු 3නේ. 2 අනු 3 නේදෝනේ. එතකොට එක මේ එක කෝණයක් 2x නම් අනිත් කෝණේ 3x. එහෙම හදාන්න මේ. එතකොට මෙතන එනවා මේ කෝණ දෙකේම එකතුව 180යි වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණයි. මෙතන එනවා 5x සමානයි 180යි. අන x සමානයි 180 බෙදලා පුතේ 5යි. x සමානයි කීයද? 18ට 5 එනවා මෙතන කීයක්ද? 3ක්. 18ට 5 3ක්. හරිනේ? 18ට 5 3යි 5 වරක් 3 15යි. ආයෙන උත්තරයක් කීයද මෙතන? 30ට නම් 6යි. දැන් අපි දානවා x කියන්නේ 30 නම් 36 නම් ඒ වගේ දෙගුණයක්. ඒ වගේ ඒක දෙකෙන් ගුණ කරොත් 72යි. ඒක තුන් ගුණය කියන්නේ ඒක තුනෙන් ගුණ කරොත් 108යි. දැන් මෙහෙමත් හදන්න පුළුවන්. අර අනුපාත ලකුණ දීපු හින්දා අනුපාත දීලා තිබුණේ මේක 2/3යි කියලා. එහෙනම් ඔක්කොම 5යි. 5න් 2ක් මෙයා 5න් 3ක් මෙයා. එහෙනම් මම කරේ මොකද 180 5න් බෙදලා කොටස් දෙකක් මෙයා 100 එතකොට ආයේ 180 5න් බෙදලා කොටස් 3ක් නේ. එච්චර හදන්න ඕනෙත් නෑ අර 180 න් අර මේ උඩ ගාන අඩු කරත් ඒ ගාන එනවා. ජ්‍යාමිතිය එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. හරිනේ? ලියා ගන්න පුතේ ඔක.
බලන්න ඊළඟ ගාන මම මේකෙම වෙනස් කරලා ගන්නවා. ඊළඟ ගාන මම මේකෙම වෙනස් කරලා ගන්නම්. මේකේ තියෙන්නේ C ගාන ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ Q කෝණයයි S කෝණයයි. මෙන්න මේ මෙතන තියෙන මේ Q කෝණයෙන් S කෝණය අඩු කරොත් එහෙමද තියෙන්නේ? Q කෝණයෙන් අඩු කරන S කෝණය දෙනව 120යි අංශ. අපෙන් අහනවා x කෝණය කියන්නේ කීයද? q කෝණය කියන්නේ කීයද කියලා. පැහැදිලිනේ? දැන් මේ කෝණ දෙකේ අගේ අහන්නේ අපි. වෙන වෙනම අහන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔය දීලා තියෙන සමීකරණ වෙනම අපි ගමු. එකක් තමයි q වලින් s කෝණය අඩු කරොත් 120යි එයාලා කියලා තියෙනවා. දත්තේ හැටියට දීලා තියෙන්නේ ඒකනේ. ඊළඟ එක තමයි අපි දන්න ප්‍රමේයක් තියෙනවා. මොකක්ද දන්න ප්‍රමේය? q වලට x එකතු කරොත් 180යි. ඒක දෙවෙනි සමීකරණය කියලා ගමුකෝ. අපි දන්නවා මෙයයි එකතු කරොත් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවයි කියලා. ඒ කියන්නේ මේ කෝණ දෙක එකතු 180යි. හරිනේ? දැන් එතකොට මේක දීලා තියෙනවා මේක අපි දන්නවා. බැලුවොත් එහෙම අපි සමගාමී සමීකරණ විසඳනකොට මෙතන ඍණ මෙතන ධන සංගුණක සමානයි. ඒ දැනුමෙන් 10 වසර සමගාමී සමීකරණ දැනුමෙන් අපිට හදන්න පුළුවන් මේ දෙන්නා එකතු කරොත් 2යි කියන්නේ. මේ සමීකරණ දෙක එකතු කරනවා. ඍණ x ධන x කියන්නේ ඉවත් වෙලා යනවා. බිඳුවයි එතන. මේ දෙක එකතු කරොත් කීයද? 10න් 8යි 2යි 10න් බිඳුව එකක් ඉදිරි 300යි. එතකොට එනවා q සමාන වෙනවා 300 බෙදනවා q වල සංගුණකය 2කින්. එහෙනම් q සමානයි කීයද පුතේ? 150. අපි දන්නවා q සමානයි 150 නම් x වල අගය හොයන්න මේ දෙක එකතු 180යි 180 150ක් අඩු කරා නම් හරි. නැත්නම් මේ සමීකරණයට ආදේශ කරා නම් හරි. එහෙනම් අපි x කියලා කියන්නේ මොකද්ද? 180න් 150ක් අඩු කරනවා. එහෙනම් x කෝණය සමාන වෙනවා අංශක කීයද? 30යි. x වලගේ 30යි q වලගේ 150යි. ඕනම් මේක බලන්නකො හරිද කියලා. දැන් q වලින් x අඩු කරාම 120යි කොහොනේ? q කියන්නේ 150යි. s කියන්නේ 30යි. 150න් 30ක් අඩු කරොත් 120යි. එන්නේ උත්තරය හරියට. තේරුණා නේද? තේරුණාද ඒක? ඔව්. තේරුණා නම් මේක ලියාගෙන ඊළඟ ගාන හදන්න try එකක් දෙන්න පුතේ. පන්ති ඉවර වෙන්නේ පුතේ 5ට. පන්ති ඉවර වෙන්නේ කීයටද කියලා අහලා තියෙනවා. පන්තිය 5ට ඉවර වෙන්නේ. මම මේකම වෙනස් කරගන්නම් ඊළඟ ගානට. ඊළඟ ගාන තියන්නේ කීවෙනි ගානද? d ගාන 2p සමානයි. 2p සමානයිලු r කෝණයට. හරිද? අපෙන් අහනවා p වල අගය. p වල අගය අහන්න. p වල අගය අහන්න.
දැන් කොහොමද මේක හදාන්නේ? දැන් අපි දන්නවා මේ R කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය වගේ දෙගුණයක් තමයි R කියන්නේ. වෙන විදිහකින් කිව්වොත් මොකද කියන්නේ? මේ R කියන්නේ x නම් නෑ R කියන්නේ P කියන්නේ. අපි ගත්තොත් එම P කියන්නේ x නම් ඒ වගේ දෙගුණයක්. මේක දෙකෙන් ගුණ කරොත් මෙයා සමානයි. හරිනේ? අපිට ඒ ගාන දැන් එක එක ගානක් හදනකොට අපි ක්‍රම පොඩ්ඩක් පොඩි වෙනස්කම් x දාලා හදන්න පුළුවන් ද බලන්න ලේසි. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට මේ අනුපාත වලින් හදන්න පුළුවන් ද බලන්න. සමගාමී සමීකරණ වලින් හදන්න පුළුවන් ද බලන්න. මම මේ විවිධ ක්‍රම වලින් හදන්න උත්සාහ කරන්නේ ඔයාලට මේක වඩා ලේසි කොහොමද කියලා තේරුම් කරලා දෙන්න Tamanට ඒක හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්නකො මේ ගාන මම x දාලා හදනවා. දැන් මේක තමයි අපිට දීලා තියෙන්නේ. 2යි p වල r සමානයි 2යි. එක p එකක් කියලා කියන්නේ x නම් x දෙකෙන් ගුණ කරාට පස්සේ 2x තමයි r ට සමාන වෙන්නේ. දැන් අපි දන්නවා අපි x දාන 2x සමානයි 180යි හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේක වෘත්ත චතුරස්‍රයක්. දැන් එතකොට මෙතන 3x සමාන වෙනවා 180 x සමානයි 180 බෙදන්න ඕනේ පුතේ x වල සංගුණකය 3ෙන්. එහෙනම් x සමානයි 60යි. එහෙනම් x සමානයි 60යි. අපෙන් අහන්නේ දැන් මොකද p වලගේ? p කියන්නේ කීයද 60යි. x කියලා දැන් මේ p නේ අපි. එහෙනම් p කෝණේ අගේ කීයද? p කෝණේ අංශක 60යි. සාමාන්‍යයෙන් අපි මේ එක ඉංග්‍රීසි අකුරකින් මේක නම් කරන්නේ නැහැ. QPS කියලා නම් කරන්නේ. කොහොමද නම් කරන්නේ? QPX. දැන් අච්චුපතේ තිබුණේ හින්දා මම එහෙම ලියුවේ. සාමාන්‍යයෙන් නම් කරන්නේ මෙහෙමයි. පැහැදිලිද ඒක? තේරුණාද පුතාලට? තේරුණාද? ඔව් සර්. ඔව් සර්. ඔයාලා උත්සාහ කරන්න ඔය තුන්වෙනි ගානේ අවසාන කොටස තනියෙන් හදන්න. තනියෙන් හදන්න ඔය ඊළඟ කොටස ඊ කොටස. බලන්න p කියන්නේ 2x ධන y. හරිනේ? p කියන්නේ මොකද්ද? 2x ධන y. q කියලා කියන්නේ x ධන y. r කියලා කියන්නේ 60යි. අපෙන් අහනවා මොකද්ද? අපෙන් අහනවා x කියන්නේ 90යි. මෙන්න මෙතන අංශක 90යි. x කියන්නේ 90යි. අපෙන් අහනවා xy වල අගේ හොයන්න. මේ තුන්වෙනි ගානේ මේ කොට මේ රූප සටහනෙන් එන අවසාන ගාන. දැන් අපිට අරගෙන වෘත්ත චතුරාංශක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දෙක මෙහෙම ගත්තා මේ දෙක 180යි කියලා ගත්තත් මේ දෙක 180යි කියලා ගත්තත් මේ දෙකේම අර xy දෙකම එකතු වෙනවා.
අපි ගමුකෝ බලන්න. අපි ගත්තොත් එහෙම 2x ධන y වලට 60ක් එකතු කරොත් 180යි. ඒ කියන්නේ මේ කෝණෙට මේ කෝණය එකතු කරොත් 180යි. දැන් මෙතන ගත්තොත් එහෙම 2x ධන y 180න් 60ක් අඩු කරනවා. 2x ධන y සමානයි මෙතන 120යි. අපි ගමු ඒක පළවෙනි සමීකරණය විදියට. මොකද xy මේක සමගාමී සමීකරණයක් නෙන්නේ. මේ කෝණයයි මේ කෝණයයි. ඒතකොට x ධන y ධන මෙතන 90යි. සමානයි 180යි. අන්න අපිට ආයෙ එනවා x ධන y සමානයි 180න් 90ක් අඩු කරා උත්තරයක් එනවා x ධන y සමානයි 180න් 90ක් අඩු කරොත් 90යි. අපි බලමු ඒක දෙවෙනි සමීකරණය හැටියට ගන්න. මොන සමීකරණ දෙකක් මම ගත්තා. ওই දත්තයන් ටික මම ඇකුවා. එතකොට අපි දන්නවා මේ බලන්නකො. මෙතන සංගුණකය මේ y කියලා කියන්නේ ධන එකයි සංගුණකය. මෙතනත් ධන එකයි. එහෙනම් සංගුණක සමානයි අපි දන්නවා සමගාමී සමීකරණ විසඳනකොට සංගුණක සමාන නම් එකම જાතිය ධන නම් දෙකම ධනින්ද සමීකරණ දෙක අඩු කරන එක අපිට ලේසියි. ඒ කියන්නේ අපි පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය. 2x වලින් x අඩු කරොත් x. මෙතන y වලින් y අඩු කරොත් y-මයි. sorry y වලින් y අඩු කරොත් බිඳුවයි. එතකොට 2x වලින් x අඩු කරොත් x y වලින් y අඩු කරොත් බිඳුව x සමානයි උත්තරයක් එන්නේ. 120න් 90ක් අඩු කරොත් කීයද උත්තරේ? 30යි. ඔන්න x වල ආගය 30යි. දැන් අපිට y වල ආගය අහන්න. ඉතින් y වල ආගය හොයන්න පුළුවන් නේ. මේ බලන්නකො දැන් අපිට ආදේශ කරන්න පුළුවන් මේ මොකක් හරි එකකට මේ x ධන y සමාන 90යිනේ. අනේ x ධන y සමාන දෙවෙනි සමීකරණ ආදේශ කරන්න පුළුවන් නේද? x ධන y සමාන 90යි. x කියන්නේ 30 නම් y වලගේ හොයා ගන්න පුළුවන් y සමානයි කීයද? 90න් 30ක් අඩු කරනවා. y සමානයි උත්තරයක් එනවා. පුතේ අංශක කීයද? 60යි. y වලට උත්තරයක් එනවා අංශක කීයද පුතේ? 60යි. පැහැදිලිද? දැන් ඒකත් අපි වෘත්ත චතුරස්‍රක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන මේ ක්‍රමෙන් තමයි මේ ගාන හැදුවේ. හරිනේ? දැන් බලමු ඊළඟට මේක ඉක්මනට ලියාගෙන ඕකේ ඔය අභ්‍යාස කරන අවසාන ගණන් දෙක. ඒක බලමු කොහොමද හදන්න ඕනේ කියලා. පුතේ දැන් ඕකේ හතරවෙනි ගාන දැන් ඔයාලා මෙහෙම කරන්න. ඔය හතරවෙනි ගාන රූප සටහනක් දීලා නැහැ. පුතාලා දැන් ඕක කියවලා හතරවෙනි ගානේ රූප සටහන ඇඳලා ඔය දත්තයන් ටික ලකුණු කරන්න බලන්න තනියෙන් පුළුවන්ද කියලා බලන්න. හතරවෙනි ගාන පිටු අංක 66. එහා පැත්තේ පිටුවේ.
බලන්න හතරවෙනි ගාන මේ තියෙන හතරවෙනි ගානේ මම දැන් මේක කියලා තියෙනවා A B C D E F ලක්ෂ්‍ය වෘත්තය මතලු පිහිටන්නේ පරිධිය මත පිහිටනවලු. දැන් අපිට පුළුවන් ඕනම් මේ ටික යා කරගෙන චතුරස්‍ර මේ බහුවස්ත්‍රයක් ඇඳගන්න. අන්න මම මේ ටික යා කරනවා. දැන් ඔයාලටත් මේ රූප සටහන අඳින්න වෙනවා දැන්. අන්න යා කරා. හරි. අපිට කියනවා FAB FAB මෙන්න මේ කෝණය. FAB කියන්නේ මේ කෝණය. ඊළඟ එක දෙනවා BCD BCD මෙන්න මේ කෝණය. ඊළඟ එක දෙනවා DEF DEF කියන්නේ මෙන්න මේ කෝණය. අපිට කියන ඔන්න ඔය කෝණ තුනේ එකතුව හොයන්න එකතුව. දැන් අපිට දැන් මේක හොයන්න ඉතාමත්ම ලේසි ක්‍රමය තමයි දැන් වෘත්ත චතුරස්‍රයක් හදා ගන්න ඕනිද මේ මොකක් හරි එකක් මේ යා කරගන්න ඕනේ. එක්ක මෙහෙම යා කරගන්න ඕනේ එක්ක මෙහෙම යා කරගන්න ඕනේ මම යා කරගන්න. හරිද? ඔන්න යා කරගන්න. දැන් අපි ගත්තොත් එහෙම ඕඩිනම් වලට මෙතන මේ සංකේත මේ සිම්පල් අකුරු දෙකක් දාගන්න පුළුවන්. මෙතෙන්ට A දාන්න මෙතන B දාන්න කමක් නැහැ. එහෙම හදන්නත් පුළුවන්. මේ කෝණ මෙහෙම ගන්න නැතුව මේකට සංකේත දාලා හදන්නත් පුළුවන්. දැන් අපි අර බව පෙන්නන්න තියෙන ගණන් හදාන්න දැන් ලේසිම ක්‍රමය තමයි සංකේත දාලා හදන එක. මම දෙවෙනි එක මේ පාඩමේ අවසාන අභ්‍යාසයේම බව පෙන්නන්න ගණන් තියෙන ලබන සතිය අපිට කරන්න පුළුවන්. දෙවෙනි පේපර් එකේ ගණන්. එතකොට දැන් පුතේ අපි මේ සංකේත ටිකක් දාගත්තනේ. අපි දන්නවා මේකත් බැලුවොත් එහෙම මෙන්න මෙහෙම. මම මේක පාට කරොත් එහෙම මේ තියෙන වෘත්ත චතුරස්‍රයක්නේ. මේ තියෙන වෘත්ත චතුරස්‍රයක්. මේ පැත්තත් වෘත්ත චතුරස්‍රයක්. මම වෘත්ත චතුරස්‍ර දෙකකට ඔය වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ වෘත්ත චතුරස්‍රයක මේ බලන්න මේ කෝණය සම්මුඛ කෝණ. අපි ගත්තොත් එහෙම සිම්පල් A ධන මොකද මේ කෝණය? DEF මේ ටික 180යි අපිට ඕන නම් පළවෙනි සමීකරණය කියලා දාන්නත් පුළුවන් හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන ඔයාලට ඕන නම් මෙතන වරහන් ඇතුලේ දාන්නත් පුළුවන් මේකත් අපිට ඒ විදිහටම ගන්න පුළුවන් මෙතන පුළුවන් B ධන මේ කෝණයගේ මොකක්ද BCD කෝණය ඒකත් 180යි ඒකත් අපිට කියන්න පුළුවන් මොකක්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන්නේ. මේක මේ පාඩ කරපු නැති එකත් වෘත්ත චතුරස්‍රයක්. දැන් අපි දන්නවා මෙන්න මේ AB කියන සම්පූර්ණ කෝණය අපිට ඕනේ මේ කෝණ දෙක නම් ලියුණා. මෙන්න මේ සම්පූර්ණ කෝණය ඕනේ හින්දා මේ සම්පූර්ණ කෝණය කියන්නේ A එකතු කිරීම B. එහෙනම් A එකතු කිරීම B ගන්න නම් මේ 1 2 සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. මේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. එකතු කරමු බලන්න. මෙතෙන්ට A වලට B එකතු කරා. මෙතන තියෙනවා D E F කියන එකට එකතු කරනවා BCD. හරිනේ? මෙයයි එකතු කරා මෙයයි එකතු කරා මේ 82 180 ඒවා දෙකක් කියන්නේ 360. හරිනේ? දැන් අපිට ලියන්න පුළුවන් හොඳට බලා ගන්න මෙන්න මෙයා වෙනුවට මෙන්න මේ ජෝඩුව වෙනුවට මේ දෙන්න වෙනුවට එක කෝණයක් ලියන්න පුළුවන් මොකද්ද FAB නැත්නම් BAF FAB ධන DEF ධන BCD සමානයි 360යි මේ කෝණ නම් කරනකොට මේ ඉංග්‍රීසි අකුරු දෙක මාරුවාට කමන්නේ FAB කියලා ලිව්වත් එකයි BAF කියලා ලිව්වත් එකයි මේ කෝණත් එහෙමයි කොහොම හරි බලන්න මේ ශීර්ෂයේ මේ කෝණ ලකුණු දාපු ඉංග්‍රීසි අකුරු ටික මැද ඉංග්‍රීසි අකුරු ටික හරිද කියලා එතකොට මෙන්න මේක නේද අපිට සාධනය කරන්න තියෙන්නේ මෙන්න මේ කෝණ තුනේ එකතුව නේද අපිට අහන්නේ ඒ කෝණ තුනේ එකතුව කියන්නේ 360යි ඒ කෝණ තුනේ එකතුව කීයද පුතේ 360යි අපි ගත්තේ වෘත්ත චතුරස්‍ර දෙකක් හදාගෙන ඒකට සංකේත දාගෙන
අපි ඒ දෙක එකතු කරාට පස්සේ AB ආවා. ඒ AB වෙනුවට අපිට දාන්න පුළුවන් එක කෝණයක් නේ. මේ සම්පූර්ණ කෝණය FAB කියලා. ඒතර මේ කෝණ තුනේ එකතුව කීයද කියලා තමයි අපෙන් අහන්නේ. තේරුණාද පුතාලට? තේරුණාද මම කියන දේ? ඔව් සර්. ඔව් සර්. ලියා ගන්න පුතේ ලස්සනට ලියා ගන්න කලබල වෙන්න එපා. මේක ලියාගෙන ඊළඟ ඔය අභ්‍යාස දින අවසාන ගාන හදන්න try එකක් දෙන්න දැන්. ඕක on karo. Paboda. මට මොකේ? ඔය පබෝද මයික් එක ඕෆ් කරගන්න. මෙතන A ලක්ෂය, මෙතන B, මෙතන C, මෙතන D, මෙතන E. මෙතන 32යි අංශක, මෙතන 27යි අංශක. මෙන්න මේ කෝණය මේ සම්පූර්ණ කෝණය මෙන්න මේක 105යි. 105යි. අපෙන් අහනවා ප්‍රශ්න තුනක්. මොකද මේ ප්‍රශ්න තුන මෙතනින් ලියා ගන්න මෙතනින් එකක් තමයි B A E. අනිත් එක තමයි මෙතන සිම්පල් A අහනවා. මෙතන B කියන එක අහනවා C B A. ඊළඟ එක අහනවා CBE. බලමු දැන් ඔය ගණන් තුන හදන්නේ කොහොමද කියලා. දැන් අපි ගත්තොත් එහෙම බලන්න මෙතන BAE කියන කෝකද? BAE. මෙන්න මේ කෝණයනේ BAE කියන්නේ. හරිනේ. දැන් අපිට පේනවා ඒක නම් පට ගාලා හදන්න පුළුවන්. හේතුව මොකක්ද? දැන් අපිට පේනවා මෙන්න මේ මම මේ පාඩ කරන රූප සටහන පොඩ්ඩක් බලන්නකෝ. මොකද්ද මේ රූප සටහන? වෘත්ත චතුරස්‍රයක්. මේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක්. මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. මේ BAE කෝණයට එකතු කරොත් මෙන්න මෙතන කෝණය කියද 105යි. 105යි. මේ තියෙන වෘත්ත චතුරාංශක සම්මුඛ කෝණ. වෘත්ත චතුරාංශක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ කෝණය මේ බලන්න මේ කෝණයයි මේ කෝණයයි.
වෘත්ත චතුරාර්යක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මෙතන 180යි. එතකොට එනවා BAE සමානයි 180 න් 105ක් අඩු කරනවා. අන්න එනවා BAE සමානයි මෙතන 10න් 5ක් නම් 5යි. මෙතන දැන් තියෙන්නේ 7නේ 7න් බිංදුවක් 7යි. එක කොටසක් එනවා මෙන්න මේ අහන BA මෙන්න මෙයාට එන උත්තරයක් කීයද? මෙයාට එන උත්තරයක් කීයද? 75. ඊළඟ එක බලමු CBA. කො CBA? CBA මෙන්න මේ සම්පූර්ණ කෝණය අහන්න. මේ සම්පූර්ණ කෝණය අහන්න. එතන තියෙනවද වෘත්ත චතුරස්‍රය? ඒ සම්පූර්ණ කෝණය හදාගන්න සම්පූර්ණ කෝණ කොහොමද හදාන්නේ? හරි. මේ තියෙන පුතේ මම මෙන්න මේ ටික මකනවා. මෙන්න මේ පාඩ කරපු ටික පොඩ්ඩක් මකන්නම්. මෙතන තියෙන 105යිනේ. එතකොට දැන් ඔය වෘත්ත චතුරස්‍රයට අමතරව මෙන්න තව වෘත්ත චතුරස්‍රයක් තියෙනවා නේ. ඒ බලන්න. දැන් මේ තියෙන වෘත්ත චතුරස්‍රයක් නේ. දැන් ඒ වෘත්ත චතුරස්‍රය සම්මුඛ කෝණ කියන්නේ මේක එක කෝණයක් මේක අනිත් කෝණ. දැන් මේක තමයි අහන්නේ. මොකද CBA කියන්නේ ඒකනේ. CBA. එයාට එකතු කරොත් මෙන්න මේ දෙක එකතු කීයේ? මේ දෙක එකතු කියන්නේ මොකක්ද? 32යි 27යි. 32 ධන 27. මේ එක කෝණයක් මේ දෙක එකතු කියන්නේ. ඒක 180යි. හරිනේ? දැන් අපිට එනවා CPA ධන මේ දෙක එකතු කරොත් 2යි 7යි මෙතන 9යි මෙතන 5යි මෙතන 180යි. අන්න CBA වල අගය එනවා පුතේ 180න් 59ක් අඩු කරනවා. CBA වල අගය එනවා මෙතන 10න් නම් 9ක් කීයද? 10න් 9ක් 1යි. තව එනවා මෙතන කීයද? මෙතන දැන් 7 තියෙන්නේ 7න් 5ක් 2යි. 7න් 5ක් 2යි. මෙතන එකක් ඉතුරු වෙනවා කියන්නේ මෙතන 21යි නේ 121යි. ආයෙ බලන්න ඕනනම් මේ දෙක එකතු කරොත් 2යි 7යි 9යි 3යි 2යි 5යි කියන්නේ 59ක් අඩු කරොත් එන උත්තරයක් 121යි. මට ඊළඟ එක CBE කියලා කියන්නේ CB මෙන්න මේ කොටස අහන්නේ ඒක හදන්න ඉඩමදි. පුතාලා ටක් ගාලා ඉක්මනට ලියා ගන්න මේක මේ ගණන් දෙක තේරුණාද? මේ දෙක තේරුණාද පුතාලට? තේරුණාද? ඔව් සර්. ඔව්. පුතේ මට මෙන්න මේ උඩේට ලියා ගන්න මට ඊළඟ කොටස C කොටස හදන්න විදියක් නැහැ. මේ තියෙන්නේ A කොටස, මේ තියෙන්නේ B කොටස. C කොටස හදන්න මේ ටික මකන්න වෙනවා මට. ඒ නිසා ඉක්මනට ලියා ගන්න. පුතේ මම මේ කොටස මකනවා. මේ කොටස මකනවා. මේකේ C කොටස හදන්න මම. C කියලා කියන්නේ CBE. CBE මෙන්න මේ කෝණය. මෙන්න මේ මෙතන තියෙන කෝණය. දැන් ඒ කෝණය කොහොමද හදන්නේ? දැන් පොඩ්ඩක් හොඳට බලාගන්න මම මේ ටික පොඩ්ඩක් මකනවා. මේ බලන්නකෝ. අපි ගත්තොත් එහෙම ඔය තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ කෝණයයි මේ කෝණයයි එකතුව. හැබැයි අපි දන්නේ නැහැ මෙන්න මෙතන ආදී. අපි දන්නවා මේ බලන්නකෝ. මේ තියෙන්නේ
මෙන්න මෙතන 27යිනේ. 10 වසර ඉගෙන ගන්න මේ තියෙන BC කියන වෘත්ත ඡාපයක් මගින් මේ පරිධි ආපායත කෝණය මෙම එම වෘත්ත ඡාපයෙන්ම මේ පරිධි ආපායත කෝණය. මේ කෝණයටයි නමක් කියන පුතේ මේ එකම ඛණ්ඩයේ කෝණ. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයේ අගය කීයද 27යි. මේ 27ම මෙතන තියෙනවා. එහෙනම් මේ සම්පූර්ණ කෝණය කියන්නේ කීයද? සම්පූර්ණ කෝණය කියන්නේ 105 එකතු කිරීම 27. අනිත් කෝණය මේ කෝණය. මේ වෘත්ත චතුරස්‍රය නෙමෙයි. මේ තියෙන සම්පූර්ණ වෘත්ත චතුරස්‍රයන්නේ. දැන් මේ ටික මකලා දැම්මොත් මේ තියෙන සම්පූර්ණ වෘත්ත චතුරස්‍රය. මේ තියෙන වෘත්ත චතුරස්‍රය. හරිනේ? එතකොට මේ කෝණය තමයි CBE කියලා කියන්නේ. එයාට එකතු කරන මේ කෝණය. මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වෙනවා. මෙතෙන්ට 27ට එකතු කරනවා 105. සමාන 180යි. හරිනේ? එතකොට එනවා මෙතන CBE ධන මේ දෙකේම එකතුව කීයද? මේ දෙකේ එකතුව කීයද? 105යි. ඒ බලන්න 5යි 7යි 12න් දෙකනේ. කීයක් ඉතිරිද? එකක් ඉතිරි. මෙතන බිඳුවයි මෙතන 2යි දෙකමයි මෙතන 1යි 3යි. තව මෙතන එකක් ඉතුරුනේ. ඒ කියන්නේ 132යි මේ ටික එකතු කරොත් සමාන වෙනවා 180යි. දැන් නැවත CBE මම මේ සමාන ලකුණු පොඩ්ඩක් මෙහෙන් ලියන්නම් මට මේ බෝඩ් එකේ ඉඳ මදි හින්දා 180ෙන් කීයක්ද අඩු කරන්නේ 132ක් අඩු කරනවා. දැන් එනවා පුතේ CBE සමාන වෙනවා මෙතන බිඳුවනේ 10න් දෙකක් 8යි. මෙතන 7 තියෙන්නේ 7න් 3ක් 4යි. නේද? මෙතන එක එකක් බිඳුව. ඒ කියන්නේ 48යි. එහෙනම් CBE කෝණයේ අගය කීයද 48යි. ආයෝනම් බලන්න මේ දෙක එකතු කරාට පස්සේ තියෙනවා 12න් දෙක එකක් ඉතිරි. ඒක කියන්නේ 132ක්. 180න් 132ක් අඩු කරනවා. 10න් දෙකක් 8යි. මෙතන 7 තියෙන 4න් 3ක් 4යි. 7න් 3ක් 4යි. 7න් 3ක් 4යි. ඒ කියන්නේ 48යි. දැන් ඔයාලට පේනවා මේ කෝණය. එතකොට මේ කෝණ තුනම අපිට හොයාගන්න පුළුවන්. කෝණ තුනම හොයාගත්තේ මොන ක්‍රමයෙන්ද? වෘත්ත චතුරාස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. මම අද ඉගෙනුවේ මේ ක්‍රමය. පුතාලට තේරුණාද? පාඩම තේරුණාද? මම ලබන සතියේ ඊළඟ ක්‍රමයේ කියලා දීලා මේ අභ්‍යාස ටික කරනවා. ඔයාලට මම නැවත පන්ති තියෙන දවස මම ගෲප් එකට දාන්නම්. ගෲප් එකට ඇඩ් වෙච්ච නැති ළමෙක් ඉන්නවා නම් ඇඩ් වෙන්න. දාන්නකො ඔය ලින්ක් එක chat කරන තැන ඇතුලේ ලින්ක් එක ඔබන්න. එතකොට ගෲප් එකට ඇඩ් වෙයි. මම හරියටම මට තාම දින තීරණය කරගන්න බැරුණා මේ ඉස්කෝලේ වැඩයි සියලු වැඩින්ද මම හරියටම මේ සෙනසුරාද වෙනකොට 11 වසර පන්තිය කරන්නේ කීයටද හැමදාම 10 වසර පන්තිය කරන්නේ කීයටද කියලා හරියටම මම දිනයක් තීරණය කරලා දානවා. මට පුළුවන් වෙලාවක් බලලා මම මේ මට වෙලාවන් හොය මේ දවස් ටික කරේ. දැන් දිගටම සතියට එක දවසක් මම හරියටම දවසක් හොයලා ඔයාලට දානවා. සමහර ළමයින්ට එන්න පුළුවන් වෙයි, සමහර ළමයින්ට එන්න බැරි වෙයි. 3 ඉඳන් 5 දක්වා මම සමහරවිට 5 මාර වෙන්නත් පුළුවන්. පාඩම ඉවර නැති වුණොත් මම 5 මාර විතර නම් ගන්නත් පුළුවන්. අද නම් පාඩම ඉවර වුණානේ. ඒ නිසා මතක තියාගන්න මම හරියටම ටයිම් එකක් දාලා මේ සෙනසුරාද වෙනකොට මම ගෲප් එකට දානවා. එතකොට මම පන්ති කරනකොට ලින්ක් එක මම කොහෙවත් දාන්නේ නැහැ. ඒ ගෲප් එකට විතරමයි දාන්නේ. හරිනේ? ඒ නිසා 10 වසර ළමයින්ටත් මම එහෙම කරා. එයාලටත් මම කිව්වා සෙනසුරාද වෙනකොට මම හරියටම දවසක් කියන්න කියලා. සමහර ළමයි එක දවසක් කියන, සමහර ළමයි තව දවසක් කියන. ඒ නිසා මට හරියටම දැන් ඔක්කොටම වඩා දැන් ඔයාලට පන්තිින්ද එක දවස් වල වෙන්න පුළුවන්. ඉතින් මට පුළුවන් දවසක් වෙන්න ඉපැයි. මට මේ දවස් ටිකේ පුළුවන් දවසක් හොයාගන්න හරියට අමාරු වුණා. වැඩ වැඩි වුණේ හින්දා ඉස්කෝලේ වැඩේ රාජකාරී වැඩේ හින්දා. ඒ වුණාට මම මේ සෙනසුරාද වෙනකොට 11 වසරට කීයද පන්ති කරන්නේ 10 වසරට කීයද පන්ති කරන්නේ කියලා මම හරිම ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එකට තමයි හැම සතියකම එදාට පන්තිය කරනවා. ලින්ක් එක එදා උදේට දානවා. ආයෙ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ පන්ති තියෙන්නේ කවද්ද කියලා. මම සෙනසුරාදට කලින් අනිවාර්යයෙන්ම පන්ති තියෙන දවසක දානවා. ඒ දවසට විතරමයි පන්තිය තියෙන්නේ. සතියක දවසක්. මම මේ දවස්වල
11 වසර එක එක දවස් වලට කරා. 10 වසරත් එක එක දවස් වලට කරා. මට එහෙම කරන්න උනේ මට ටයිම් එකක් නැති උනේ හින්දා. හැබැයි බං මගේ කාලසටහන දැන් මම හදාගෙන තියෙන ඔයාලට ටයිම් එකක් වෙන් කරන්න. ඒ නිසා පුතාලා දුවලා වෙන වෙන පන්ති ඇති. මම මේ නොමිලේ මේ වැඩේ කරන්නේ. මම ඒ කාලය ධනය ශ්‍රමය ඔක්කොම වැය කළා මම ඔයාලට උපකාරයක් මේ කරන්නේ. ඒ නිසා ඔයාලා එදාට මේ මම සෙනසුරාදා කලින් එවන දවස වින් කරගන්න කොහොම හරි ඒ ටයිම් එක මේ පාඨමාලාව හරියට කරගෙන යන්න. ළමයි කී දෙනෙක් හිටියද කියලා මට අදාළ නෑ මම පාඩම හිමීට කරනවා. එතකොට ඒකට හොඳට සවන් දෙන ළමයින්ට පාඩම අවසාන වෙනකොට හරියට තේරෙනවා. දැන් මේ පාඩමේ ඉතුරු වෙච්ච කොටස තමයි අමාරු කොටස. හරිනේ? ඒක ටිකක් මීට වඩා ගැඹුරින් සාකච්ඡා කරන්න වෙනවා. අභ්‍යාසය ඔක්කොම ගණන් හදන්න වෙන එකනුත් නෑ. එහෙනම් පුතාලට තේරෙනවද අද කරපු ටික තේරෙනවද කියන්නකෝ? ඔව් සර්. ඔව් ඔයාලගේ යාළුවන්ට තව දැනුම් දෙන්න ගෲප් එකට ඇඩ් වෙන්න කියන්න. ඊට පස්සේ ගෲප් එකට විතරයි මම ලින්ක් එක එවන්නේ. සියලු දෙනාටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න පුතේ ගෙදරට වෙලා. හරි.